තිරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සුපුරුදු සදහම් හමුවයි අපි මේ ආරම්භ කරන්නට සූදානම. වෙනද වගේම අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පේස අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ සදහම් හමුවට එකතු වී සිටිනවා. හැම දිනම අපි කල්යාණ මිත්‍රත්වයෙන් ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අපි වෙනද වගේම අපේ සදහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තිරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි මේ සුපුරුදු දහම් හමුවයි අප පවත්වන්නට සූදානම. අද 2021 වර්ෂයේ මාර්තු මාසයේ 26 වෙනිදා සිකුරාදා දවසක්. ඉතින් අපි ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට මේ විදියට මුණ ගැහිලා සාමාන්‍යයෙන් අපේ රටේ නම් බොහොම නිස්කලංක සංසුන් වෙලාවක්. ඉතින් අනිත් රටවල් වල තත්ත්වේ මම දන්නේ නැහැ කොහොමද කියලා. කොහොම වුණත් දහම් හමුවට ගත කරන කාලය පුදුවන් තරම් සංසුන් භාවයක්, නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන බාහිර බාධක අඩු කරගෙන තියාගත්තොත් හුඟක් හොඳයි. එතකොට මේ අපි කතා කරන කරුණු කාරණා වඩාත් හොඳින් තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් අපි දහම් හමුවක් පවත්වන්නේ ඇයි කියන කාරණේ හැම දිනම දැන් දන්නවා. අපේ ධර්ම අවබෝධය පිණිස මූලික වශයෙන්. ඉතින් අවබෝධය කියලා ගත්තම මොනවද අපි අවබෝධ කරගන්නේ කියන කාරණේ ඒකත් ටිකක් හරි පුළුල් විෂයක්. අපි අවබෝධ කරගත යුත්තේ, වටහා ගත යුත්තේ මොනවද කිව්වම මේකට නොඑක් විදිහේ පිළිතුරු සැපෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ගෙන් අහුවොත් මොනවද අපි අවබෝධ කරගත යුත්තේ කියලාත් නෙමෙයි සාමාන්‍ය කෙනෙක් අහන්නේ මොනවද අපි ඉගෙන ගන්න ඕන කියලා. දැන කියා ගන්න ඕන මොනවද කියලා අහුවොත් ඒවට නොඑක් පිළිතුරු ලැබෙනවා. දැනගත යුතු දේවල් මොනවද කියලා. ඉතින් කෙනෙක් සාමාන්‍යයෙන් ගාක්ම ලෞකික ජීවිතයට අදාළ දේ ගැන තමයි කියන්නේ. අපි මේ දේවල් දැනගන්න ඕන. ආර්ථිකය ගැන, සමාජ තත්ත්වය ගැන, දේශපාලනය ගැන, පරිසරය ගැන, පුද්ගල සම්බන්ධතා හසුරුවා ගැනීම පිළිබඳව ওই වගේ දේවල් තමයි අපි දැනගත යුත්තේ කියලා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය ජීවිත පැවැත්මට අත්‍යවශ්‍යයෙන් අදාළ දේවල් ටික දැනගත යුතුයි කියන කාරණේ තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. සාමාන්‍ය කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නේ අහුවොත්. ඉතින් අපි ධර්ම මාර්ගය යන හැටියට ඒවා දැනගත යුතු නැද්ද? ඒවත් දැනගත යුතුයි. නැත්තම් මේ ජීවිත පැවැත්ම කරන්න පුළුවන් කමක් නැති වෙයි. හැබැයි ධර්ම මාර්ගයේදී දැනගන්නේ බලපුවහම ඒවම තමයි. නමුත් යම් වෙනසක් තියෙනවා. ඒක වෙනත් විදිහකින්, වෙනත් ආකාරයකින් දැන ගැනීමක් ධර්ම මාර්ගයේදී තියෙනවා. දැන් අපි හිතමු කාගෙන් හරි ඇහුවොත් මොනවද අපි දැනගන්න ඕන, මොනවද අවබෝධ කරගන්න ඕන කියලා. යා කියයි ආර්ථික වැඩපිළිවෙලක් පිළිබඳ අවබෝධයක්, දැනුමක්, පුරුද්දක්, පුහුණුවක් ඇති කරගන්න ඕන කියලා. ඒ කියලා ඇහුවොත් ඒකනේ අපේ ජීවිතේ ප්‍රධාන දේ.
ජීවත් වෙන්න මිල මුදල් අවශ්‍යයි. ආදී වශයෙන් ඒකට ඕන තරම් හේතු කාරණා කියලා තියෙනවා. කියන්න පුළුවන් අපිට. එතකොට දැන් බුදුදහමේදී ඒක ප්‍රතික්ෂේප වෙනවාද? අපි කියනවාද එහෙම එකක් දැනගත යුතු නැහැ කියලා? නෑ, අපිත් කියන එක දැනගත යුතුයි කියලා. නමුත් ඒක ඇතුලේ තවත් දෙයක් තමයි අපි හුඟක් දැනගන්නේ. මොකද්ද? ආර්ථික වැඩපිළිවෙල. මිල මුදල් උපයා සපයා ගැනීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට අදාළ මොනවා හරි දේවල් ව්‍යාපෘති වැඩපිළිවෙලවල් වෙන්න පුළුවන්. කරන ඒ කොයි දේ වුණත් අපි ඒ තුල ගැටලු මතුවෙන ආකාරය තමයි විශේෂයෙන් හොයාගන්නේ. නැත්නම් විශේෂයෙන් තෝරාගන්නේ. ඒ විෂය හැදෑරීමත් බුදුදහමට අදාළයි. ආර්ථික විෂය. ඒක අපි ඉගෙන ගන්න ඕනනේ. දැන් පුංචි කාලේ ඉඳලම අපිට මව්පියෝ මේ ආර්ථිකයක් හොඳ ආර්ථිකයක් සකස් කිරීමට අදාළ වැඩපිළිවෙලක් තමයි හදන්නේ. දැන් පාසල් අධ්‍යාපනයේ ඉඳලා භාෂාව, ගණිතය, අනිකුත් විද්‍යා ශාස්ත්‍ර හදාරනවා කිව්වම දරුවෙකුට ඒකේ අවසාන ඉලක්කය බැලුවොත් මේ පුද්ගලයාට පෞද්ගලිකව ජීවත් වීම සඳහා හොඳ ආර්ථික ශක්තියක් ඇති කිරීම එහි අවසාන ඉලක්කය. එතකොට දැන් බුදුදහම ඒක ප්‍රතික්ෂේප කරනවද? නැහැ. බුදුදහමත් පිළිගන්නවා හැම කෙනෙකුටම ආර්ථික ශක්තියක් තියෙනවා කියලා. බුදුදහම මේ ආර්ථික වැඩපිළිවෙල නැත්නම් ආර්ථිකයක් කරා යන ගමන, මිල මුදල් හරි හම්බ කිරීම, ව්‍යාපාර කටයුතු කිරීම, ගොවිතැන්පත් කිරීම ආදී නොයේ ක්‍රමෝපායන්, ක්‍රමවේදයන්, විධි ක්‍රමයන් තියෙන්න පුළුවන් ආර්ථිකය ගොඩනැගීම සඳහා. ඉතින් ආර්ථිකය කියන්නේ අර සිව්පසේ සම්පාදනය කර ගැනීමනේ. ඒ සඳහා අවශ්‍ය දේ ඒ අතරම තමයි ඉතින් ආර්ථිකය කියන්නේ. එතකොට ඒ ක්‍රමවේද ඇතුලේ මතුවේ හැකි ගැටලු බුදුදහම ඉලක්ක කරන්නේ. එතකොට මොකද බුදුදහමට අවශ්‍යතාවයක් නැහැ අලුත් ආර්ථික සැලසුම් හදන්න, ආර්ථික වැඩපිළිවෙළ හදන්න, ආර්ථික ක්‍රමෝපායන් හදන්න, ව්‍යාපාර ආදී අලුතෙන් එවැනි දේවල් සැලසුම් කරන්න, ප්ලෑන් කරන්න, නිර්මාණය කරන්න, ඒ පිළිබඳ පරිේශන විමර්ශන කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා කෙරෙනවා. මිනිස්සුયો තම ආර්ථික වැඩ දේවල් හොයනවා. නමුත් මේ ආර්ථික වැඩපිළිවෙල ඇතුලේ පුද්ගලයා සොයාගෙන යන්නේ කිසියම් පහසුවක්, සැපයක් ළඟා කරගන්න. නමුත් ඒක ඇතුළෙම අපි ගැටලු, ප්‍රශ්න, දුක් හදාගන්න. ඔන්න අපේ මාතෘකාව, බුදුදහමේ මාතෘකාව, මේ ප්‍රධාන මාතෘකාව දුක කියන එක එන්නේ ඔතනින් තමයි. එතකොට බුදුදහම හොයන්නේ මිනිස්සු ආර්ථික කටයුතු කරන්නේ කොහොමද? මොන විදිහේ මොන ක්‍රමවලින්ද කියලා බුදුදහම නිර්දේශ කරන්නේ නැහැ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ඒක විමසුවාම ඉතින් ඇතැම් ආර්ථික ක්‍රම හොඳයි කියලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට සමහර තැන්වල යදි කසියා, යදි වාණිජ්ජා, යදි ගෝරක්කේන, යදි ඉස්සත්තේන ආදී වශයෙන් බුද්ධ දේශනාවල තියෙනවා. කෘෂි කර්මාන්තය, යදි කසියා කිව්වේ කෘෂි කර්මාන්තය, යදි වාණිජ්ජා කිව්වේ වෙළඳාම වෙන්න පුළුවන්, යදි ගෝරක්ක කිව්වේ මේ පශු කර්මාන්තය වෙන්න පුළුවන්. සතුන් ඇති කිරීම හරහා ඇති කරගන්න ආර්ථික වැඩපිළිවෙල. යදි ඉස්සත්තේන කියලා කියන්න පුළුවන්. ඉස්සත්ත කිව්වම බොහෝ වෙලාවට මිල මුදල් දීම, ගැනීම, ඒවා ණයට දීම, පොලියට දීම ආදී තියෙන මූල්‍යමය ෆයිනෑන්ෂල් ව්‍යාපෘති තියෙන, ව්‍යාපාර තියෙන. ඒවා තමයි හුඟක් ඉස්සත්ත කියන වචනෙන් හුඟක් අදහස් කරන දේවල්. ඊළඟට යම් කර්මාන්ත තියෙනවා. පුද්ගලයාට අත්‍යවශ්‍ය වන යම් ද්‍රව්‍ය භාණ්ඩ, වස්තු හා සේවා සපයන කර්මාන්ත සහ රාජබටෝ, රාජ්‍ය සේවය. ඔය වගේ ඒවා බුදුරජාණන් වහන්සේ නිකන් ආර්ථික
ආර්ථික ලාභයක් ලැබිය හැකි දේවල් හැටියට පෙන්වලා දීලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ බුදුදහම කිසියම් වෘත්තීය නිපුණතාවයක් ඉලක්ක කරලා තියනවා කියලා. අහවල් වෘත්තියයි කළ යුත්තේ අහවල් වෘත්තිය නොකළ යුතුයි කියන එක නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම බලන්නේ කවර වෘත්තියක් ඇතුලේ වුවද මේ ප්‍රධාන ගැටලුව පැන නගින්නේ කෙසේද? මොකද්ද ප්‍රධාන ගැටලුව කියන්නේ? දුක්ඛ. අන්න ඒක පැන නගින්නේ කොහොමද කියන එක බලන්න. ඉතින් ඒක පැන නගිනවා නම් ඒ වෘත්තීය තුලින් පුද්ගලයා සැපයක් සොයාගෙන ගියාට උරුම කරගන්නේ පුද්ගලයා යම්කිසි දුක්ඛිත තත්ත්වයක්. බලාපොරොත්තු වෙන ඒ නෙමෙයි උපයන්නේ සමහරකට. ඉලක්ක කරගෙන යන්නේ යම උපයන්නේ තව එකක්. එතකොට දුක තමයි බලන්නේ. ආර්ථික වැඩපිළිවෙල කුමක්ද කියලා නිර්දේශ කරන්නේ නැහැ. පුද්ගලයා තෝරාගත් ආර්ථික ක්‍රියාමාර්ගයේ ඇතුලේ දුක ඇති වෙන ආකාරය බුදුදහම පෙන්වලා දෙනවා. ඒ විදිහට. එතකොට ඒ දුක ඇති වෙන හේතුව පෙන්වලා දෙනවා. ඊට පස්සේ දුකෙන් මිදීම පෙන්වලා දෙනවා. මිදීමේ මඟ පෙන්වලා දෙනවා. එතකොට දැන් පේනවා යම් විෂයක් ඇතුලේ අපි මෙතන ආර්ථිකය කියන එක ගත්තේ ආර්ථිකය කියන එක ප්‍රධාන දේ නිසා මූලිකම දේ නිසා. එතකොට මේ ආර්ථික වැඩපිළිවෙල ඇතුලේ නිවන පෙන්වන්නේ. චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ. දැන් මම මේ අද ටිකක් ධර්ම සාකච්ඡාව කරන්නේ මේ බුදුදහමේ මූලික ඉලක්කය මොකද්ද? බුදුදහම දකින්න උත්සාහ කරන්නේ මොකද්ද? පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ මොකද්ද? අපේ මේ සාකච්ඡාවේ මාතෘකාව දැනට යන්නේ යථා භූතං ඥාන දස්සනං කියලා. යථා භූත ඥාන දස්සනය කියන මාතෘකාව යන්නේ. එතකොට බුදුදහම මේ ඇතිතත්තු දැකීම, ඇත්ත తත්වයේ දැකීම කියන එකෙන් මොකද්ද මේ උත්සාහ කරන්නේ බුදුදහම? ඒත් හැමතැනම මේ ප්‍රධාන දේවල් දෙකක් දකින්න උත්සාහ කරන බුදුදහම. දැකීම, අවබෝධ කර ගැනීම කියන කාරණේනේ මම මේ මතු කරන්න උත්සාහ කරේ. ප්‍රධාන කාරණා දෙකක් පෙන්වා දෙන්න උත්සාහ කරන, දකින්න උත්සාහ කරන. මොකද්ද? ඔය පළවෙනි ආර්ය සත්‍ය දෙක. දුකත් දුකට හේතුවක් පෙන්වලා දෙන්න. ඒතර ඉතිරි දෙක පෙන්වන්නේ නැද්ද? ඉතිරි දෙකත් පෙන්වනවා. එයින් මිදීමත් මිදීමේ මගත් පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. එතකොට කොතනද ඕක පෙන්වන්නේ? හැම විෂයක් ක්ෂේත්‍රයකටම. දැන් පුද්ගලයෙකුට විශේෂ ක්ෂේත්‍රයන් කොච්චර තියෙනවද කියලා අපිට කියන්න බෑ. අපි සාමාන්‍යයෙන් විශේෂ ක්ෂේත්‍ර ටිකක් බෙදලා තියෙනවා ආර්ථික, දේශපාලන, සමාජ, පාරිසරික. ওই වගේ පෙන්වලා දෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතය විෂයක් ක්ෂේත්‍ර හතරක් පහක් වගේ යනවා හැමෝගෙම ජීවිතේ. හැමෝගෙම ජීවිතේට ආර්ථික ක්ෂේත්‍රයක් තියෙනවා, ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයක් තියෙන, ඒ වැඩපිළිවෙලක් තියෙනවා. සමාජ පුද්ගල සම්බන්ධතා පිළිබඳ ක්ෂේත්‍රයක් තියෙනවා, ඊට අදාළ වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ආවාහ විවාහ පවා අයිති වෙන්නේ සමාජීය අංශයට. පුද්ගල සම්බන්ධතානිය ගොඩනගාගන්නේ විවාහයකදී තවත් පුද්ගලයෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගන්නේ. සමාජීය අංශයට වැටෙන්නේ. ඊළඟට පරිසර. අපි ජීවත් වෙන හැමෝටම ඉඩමක් අවශ්‍යයි. ඉඩ කිව්වම ඉඩ කියන්නේ ස්පේස්, අවකාශය කියන එක. ඒක ලෑන්ඩ් එකෙනුත් අවශ්‍ය වෙනවා. ස්කයි වලනුත් උඩිනුත් ඒක අවශ්‍ය වෙන ඕනම කෙනෙකුට. ඉඩ කියන එක, ස්පේස් කියන ප්‍රශ්නේ. වටපිටාව, වාතාශ්‍රය ඒක පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා සංචරණය සඳහා. එහාට මෙහාට යන්න, ඉන්න ඉඩක් අවශ්‍ය වෙනවා. ඉඩ කියන එක. ඒක නියෝජනය වෙන්නේ පරිසර ක්ෂේත්‍රයෙන්. ඒක හරි සංකීර්ණ ක්ෂේත්‍රයක්. එතකොට අඩුම ගානේ පුද්ගලයෙක්ගේ දීපෑත්ම සම්බන්ධයෙන් ගත්තොත් මේ ක්ෂේත්‍ර 4 අපිට පෙන්වන්න පුළුවන්. ආර්ථික, දේශපාලන, සමාජීය සහ පාරිසරික කියන අංශ 4. එතකොට ඔය ඕනම අංශයක බුදුදහම උත්සාහ කරන්නේ චතුසත්‍ය පෙන්වලා දෙන්න.
ආර්ථික ක්ෂේත්‍රේ නම් පුද්ගලයා තෝරගෙන තියෙන ඒ ආර්ථික ක්ෂේත්‍රය ඇතුලේ කොහොමද දුක්ඛ? මොකද්ද දුක? මොනවාද දුෂ්කරතා? සමහරට බුදුරජාණන් වහන්සේ ඒවා ඍජුවම දේශනා කරලා තියෙනවා. අදනානන්දනි නේ දාලිද්‍යං දිලිඳු බව ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටලුව ආර්ථික ශක්තියක නොමැතිකම වෙන්න පුළුවන්. සමහර තැන්වලදී ඒ ගැටලුව හැටියට ඒක පෙන්නනවා. සමහර තැන්වල පෙන්නනවා උපයන ප්‍රමාණයට වැඩි වියදම් කිරීම. වෙන්න පුළුවන් එතන ගැටලුව. එතන දුක. එහෙම වෙන්න පුළුවන්. ඉතින් දුක්ඛ කියන එකත් හරි සංකීර්ණ දෙයක්. මෙතන දුෂ්කරතාවයේ අපි පීඩා විඳින සාධකය මොකද්ද නේ? එහෙම නැත්නම් තවත් තැනක පමණට උපයන්නේ නැතිවීම වෙන්නත් පුළුවන්. තමන්ගේ අවශ්‍යතාව මට්ටමට උපයා ගැනීම නොකරන වෙන්න පුළුවන්. ඔය වගේ මේක ඇතුලේ තියෙන ගැටලුව දුක්ඛය මතු කරනවා ප්‍රධාන වශයෙන්. ඉතින් ඒක බුදුදහමේ ප්‍රධාන ඉලක්කයක්. ඊට පස්සේ දුක මතු කරනවා විතරක් නෙවෙයි දුකට හේතුව මතු කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි පමණට වැඩි වියදම් කරන්නේ? ආදායමට වැඩි වියදම වැඩි වෙන්නේ හේතු ඇයි? හේතු දක්වනවා. සමුදය කියන්නේ ඒක. එහෙම නැත්නම් දිලිඳු බව නම් තියෙන්නේ දිලිඳු බවට හේතුව මොකක්ද? කම්මැලිකමද? නුගත්කමද? ආස්තියද? හේතු පෙන්වනවා. පුද්ගලයාට හේතු අවබෝධ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ওই දෙක පෙන්නපුවාම සාමාන්‍ය ඥානයක් තියෙන පුද්ගලයෙකුට නම් ඉතිරි දෙක පේනවා. නිරෝධයයි මාර්ගයයි පේනවා. නිරෝධය කියන්නේ නිතරම ඒ දුක්ඛ නිරෝධය. නිරෝධ කියන එකෙන් අදහස් වෙන්නේ ඕනම තැනක ඕනම ක්ෂේත්‍රයකට අදාළව පැන නැගී ඇති දුක්ඛය නිමා කිරීමයි නිරෝධ කියලා කියන්නේ. ඉතින් බොහෝ වෙලාවට දුක්ඛය සමුදය හැටියට පෙන්වන්නේ ඕනම ක්ෂේත්‍රයක ආර්ථික සමාජ දේශපාලන පාරිසරික ඕනම ක්ෂේත්‍රයක ඇලීම ගැටීම මුලා. ඒක නිසා පොදුවේ ඒක තණ්හා කියන වචනයෙන් දක්වලා තියෙනවා. ඕනම ක්ෂේත්‍රයක ඕක තමයි තියෙන්නේ. ආර්ථික ක්ෂේත්‍රයේ වුණත් ඇලීම ගැටීම මුලාව. ඒ කියන්නේ රාග දෝෂ මෝහ තුනෙන් එකක් තමයි වැඩ කරන්නේ. ඒක විසින් තමයි දුක ඇති කිරීමේ හේතු වෙන්නේ නිතර. එතකොට හේතුව ඒ අතින් ගත්තම හැම ක්ෂේත්‍රයකටම සමානයි. ආර්ථික ක්ෂේත්‍රයේ ගැටලු ඇති වෙන්නේ ඇලීම ගැටීම මුලාව නිසා. දේශපාලන ක්ෂේත්‍රයේ ඇලීම ගැටීම මුලාව නිසා. සමාජීය අංශවලදී ඒ කියන්නේ පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේ අංශය තුලදී ඇලීම ගැටීම මුලාව නිසා. පාරිසරික අංශයේදී ඇලීම ගැටීම මුලාව නිසා. ඒක නිසා දුකට හේතුව නිතරම සමාන ස්වභාවයක් තියෙනවා. ඇලීම ගැටීම මුලාව තුනටම තමයි තණ්හා කියලා කියන්නේ. ඉතින් දුකයි දුකට හේතුවයි දැක්කනම් සාමාන්‍ය ඥානයක් තියෙන කෙනෙකුට ඉතිරි දෙක පේනවා. මේකෙන් මිදීමේ මගයි පේනවා. සමහර කෙනෙකුට ඒක නොපෙනෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි දන්නවා සමහර අයට දුකයි දුකට හේතුවයි පෙන්නපු ගමන්ම ඒගොල්ලෝ හරි මට තේරුණා කියලා කියනවා. මට තේරුනේ Tamanට තේරුනේ මොකද්ද? නිරෝධයයි මාර්ගයයි තේරුණා. මිදෙන්න ඕන මොකද්ද ගැටලුව කියලා තේරුණා. මේකෙන් නේ අයින් වෙන්න ඕන මම. මේකට හේතුව මේකනේ. එහෙනම් මේ හේතුව අයින් කරන්න ඕන කියලා මාර්ගය තේරෙනවා. හේතු අයින් කිරීමේ දුකට හේතු දුක ඇති කිරීමට හේතු වෙලා තියෙන කාරණා ඉවත් කිරීමේ වැඩපිළිවෙලටනේ මාර්ගය කියන්නේ. මාර්ග සත්‍යය කියන්නේ ඒකනේ. ඒක හඳුන්වලා තියෙන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං කියලා. දුක නිමා කිරීමේ ප්‍රතිපදාව වැඩපිළිවෙල නම් වන ආර්ය සත්‍යය කියලා. මම මේ කියන කාරණේ ටිකක් ගැඹුරු කාරණයක්. සාවධාන වෙලා හැමෝම ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට බොහෝ විට ප්‍රඥාවන්ත කෙනෙකුට මුල් සත්‍ය දෙක විතරයි තෝරලා දෙන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ක්ෂේත්‍රයේ
මේකයි ගැටලුවට හේතුව. ආර්ථික ශාස්ත්‍රේ නම් ඒක තෝරලා දුන්නම එයාට ඊළඟට තේරෙනවා සාමාන්‍ය ඥානවන්ත කෙනෙකුට තේරෙනවා හරි මේකනම් දුක මේකනම් ගැටලු දුකට හේතුව එහෙනම් මේ හේතුව අයින් කරපුවාම මේ දුක අයින් වෙනවා කියලා. නිරෝධය තේරෙනවා. ඊළඟට හේතුව අයින් කරන්නේ කොහොමද? හේතුව ඇති වෙලා තියෙන විදිහත් පේනවා බොහෝ වෙලාවට. එහෙනම් ඒ හේතුව අයින් කිරීමේ වැඩපිළිවෙල ඒ පුද්ගලයාටම වැටහෙනවා. ඕක වැටහෙනවා. ඉතින් සාමාන්‍ය ඥානය නැති හේතු දකින්න අමාරු. හේතුව දුරු කරගන්න වැඩපිළිවෙලක් හිතාගන්න බැරි පුද්ගලයෝ ඉන්නවා. එහෙම නැත්නම් අවස්ථා තිබෙනවා. දැන් සමහර විට මේ හතරම දකින්නේ මුල් දෙක දකින්නේ හුඟක් වෙලාවට සමහර අය මොකද හේතුව දුක ආවම දුකෙන් පීඩාවටපත් වෙනවා. දුකේ තියෙන්නම පෙළෙන ලක්ෂණයනේ, පීඩන ලක්ෂණයනේ, පෙළෙන ස්වરૂපය. අමාරුවෙන් දරාගෙන ඉන්නවා කියන එකනේ දුක්ඛ කියන එකේ අදහස. කමති පාලි භාෂාවෙන් ක ධාතුවෙන් කියවෙන්නේ කමති දරාගෙන සිටිනවා කියන අර්ථයනේ. ඒතකොට දු යෙදුනම එකෙන් කියවෙන්නේ අමාරුවෙන් දුෂ්කරව කියන එකනේ. ඒ අනුව මේ දුක දුෂ්කරතාවය ආපු ගමන්ම පෙළෙන්න පටන් ගන්නවා. කය හෝ මනස. දැන් කය සහ මනස පෙළෙන විට අර 3 4 දෙක අවබෝධ කරගන්න අමාරුයි. මොකද 3 මොකද්ද 4? තුන්වෙනි ආර්ය සත්‍ය වෙන්නේ දුකෙන් මිදීම. දුකෙන් මිදීමේ මඟ. 3 4 නෙමෙයි දෙවෙනි එකත් දැක ගන්න බැරි වෙනවා. දෙවෙනි එක උඹාක්ම වැදගත් නේ දුකට හේතුව. සමුදය. දැන් දුක ආපු ගමන්ම අනිත් සත්‍ය 4 සත්‍ය 3 වැහිලා යනවා. අනිත් සත්‍ය 3 වැහිලා යනවා. ඒක තමයි පුද්ගලයාට ඇති වෙන ගැටලුව. ඒකයි බුදුදහමේ මේ යම් ක්‍රමවේද හරහා දුකටපත් වුණු සත්‍යෝ සංසුන් කරන්න උත්සාහ කරන්නේ. ඒ දුකෙන් ටිකක් හරි දුක අඩු කරලා తాවකාලිකව දුක අඩු කරන එකට තමයි මේ ඔය සමාධි භාවනා කියලා කියන්නේ. සමත භාවනා. බුදුදහමේ සමත භාවනා කියලා ක්‍රමයක් උගන්වන්නේ. ඒ කියන්නේ తాවකාලිකව මොකද කරන්නේ? දුක අඩු කිරීමක් කරනවා. එමෙ ටෙම්පරරි වැඩක් ඒක. ටෙම්පරරි කියලා අපි කියන්නේ తాවකාලිකව. අන්නේ తాවකාලික වශයෙන් මනසට එන බර මානසික පීඩනය අඩු කරපු ගමන්ම පුද්ගලයාට අර ඊළඟ එක දකින්න පුළුවන් වෙනවා. මොකක්ද ඊළඟ එක? දෙවෙනි ආර්ය සත්‍ය හේතුව. මම මේ දුකක් විඳිනවා. ඒ දුකට හේතුව මොකක්ද කියලා එයාට දැක ගන්න පුළුවන්. එතන ඉඳලා ඉස්සරහට යන්න පහසු වෙනවා. ඔය සමත භාවනාවක නැත්නම් සමත භාවනාවක ඉලක්කය වර්තමාන මානසික පීඩන తত্ত্বය, මානසික කැළඹිලි తত্ত্বය తాවකාලිකව සමහන් කිරීම. ඒක කරන්නේ. හැබැයි ඒකෙන් ස්ථිර උත්තරේ හම්බ වෙන්නේ නැහැ. මොකද අර ඉතිරි 3 දුක්ඛ නිරෝධේ වෙලා නැහැ. දුක්ඛ නිරෝධේ නොවන තාක් උත්තරේ ලැබෙන්නේ නැහැ. නමුත් සමුදය දකින්න මේ සමත తত্ত্বය උපකාරී වෙනවා. බලන්න ඕනම දෙයක ගැටලුවක් විසඳන්න යමක් අවබෝධ කරගන්න වටහා ගන්න අපේ මනස සංසුන් වෙනවා. තැම්පත් වෙනවා. එතකොට තමයි ඒකේ දිගපළල අංකොන් වටපිටාව හොඳට වැටහෙන්නේ. හේතු ප්‍රත්‍ය වැටහෙන්නේ. ඉතින් දුකෙන් පීඩිතව ඉන්නකොට ඒක තේරෙනවද? තේරෙන්නේ. ඒක නිසා කරන්නේ එක්තරා සමතකරණයක් ඇති කරන බුදුදහම. සමත භාවනා කියලා කොටසක් ඉදිරිපත් වෙලා තියෙන මේ සඳහා. මේ සමහර ඇත්තෝ මේ සමත භාවනාවක අවශ්‍යතාවය මොකක්ද කියලා තේරුම් ගන්න. ඇත්තටම සමත භාවනාවක් අවශ්‍ය වෙන්නේ දැඩිව මනස පීඩිත වෙලා තියෙන, පීඩාවටපත් වෙලා තියෙන අයට.
හැබැයි සමත භාවනාව කිව්වම එකෙන් අදහස් කරන ඒ වෙලාවේ පුද්ගලයාට ගැළපෙන කමටහන මොකද්ද කියලා තෝරගන්න එක නම් ටිකක් දුෂ්කරයි. ඔය භාවනා ගුරුවරු හුඟ දෙනෙක් අමාරු වෙట్లా තියෙන්නේ ඔතෙන්දී තමයි. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි දන්න දේවල් මේවා ප්‍රසිද්ධ දේවල් අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන දේවල්. අපි දන්න ඔය කිසాగෝතමී කියලා කෙනෙක් පිළිබඳ සිද්ධිය අපි කවුරුත් අහලා තියෙනවා. එතකොට එයා සමාජීය අංශයේ දුක්ඛයකටපත් වෙලා හිටියා. ආර්ථික නෙමෙයි, දේශපාලන නෙමෙයි, පාරිසරික නෙමෙයි, සමාජීය අංශයේ බරපතල දුකකටපත් වෙලා තිබුණා. මොකද්ද සමාජීය අංශයේ දුක? තමන්ගේ ජීවිතය එක්ක සම්බන්ධ වෙලා හිටියේ තවත් සමාජිකයෙක්. කවුද? තමන්ගේ දරුවා. මේ ජීවිතේ ඉතින් ඇති වෙන තව සමාජිකයෙක්නේ. එයත් එක්ක තිබුණු බැඳීම නිසා එයා අයින් වෙලා යෑම නිසා පිය විප්පයෝග කියන්නේ ඔන්න ඔතන. සමාජීය අංශයේ ඇති වෙන ප්‍රධාන දෙයක් ඕක. අයින් වෙලා යෑම නිසා ලොකු පීඩාවක හිටියා, ලොකු පීඩනයක හිටියා. දැන් මේ පීඩනය කොච්චර බරපතලද කිව්වොත් දුක්ඛය විඳිනවා. නමුත් දුක්ඛයට හේතුව හිතා ගන්න බෑ යාට. සමුදය තේරෙන්නේ නැහැ. නිරෝධය ඕන. මේකෙන් මිදෙන්න ඕන කමක් තියෙනවා. නමුත් මිදෙන්න නිරෝධය නෙවෙයි එයා හොයන්නේ අර සමාජීය තත්ත්වේ නැවත ගොඩනගා ගන්න. ඒ කියන්නේ දරුව සනීප කරගන්න. දරුව මරුණයි කියනකවත් පිළිගන්න සූදානම් නැති මට්ටමකට මනස පෙළිලා තිබුණා. එතකොට යාට අවශ්‍ය වෙන්නේ මොකද්ද? වුමනා වෙන්නේ දුකෙන් මිදෙන්න මේ සමාජීය ගැටලුව විසඳ ගන්න. තමන්ගේ සමාජිකයා තමන්ගේ ජීවිතයට එකතු වෙච්ච අලුත් සගයා එයාව දැන් අයින් වෙන්න යන්නේ. එයාව අපහො කිට්ටු කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් දැන් මේ අයින් වෙලා තේරෙනවා. ඉතින් ඒකෙන් විශාල පීඩනයකටපත් වෙලා ඉන්නේ. දැන් මේ ගැටලුව තෝරන්න විදිහක් නැහැ මෙයාට. බුදුරජාණන් වහන්සේට. ඒ තෝරන්න බැරි මෙයාගේ මනස සංසුන් නැහැ. මනස විශාල පීඩනයකට ලක් වෙලා තියෙනවා. විශාල තෙරපුමක තියෙනවා. දැන් කොහොමද මේ තෙරපුම අයින් කරන්නේ? මේ තෙරපුම අයින් කිරීමේ ක්‍රමවේදයටයි සමත භාවනා ක්‍රමය කියලා කියනවා. සමත කමඨහන කියලා කියනවා. සමත කමඨහන තෝරන්න ඕන ඒ අවස්ථාවේ ඒ පුද්ගල ස්වභාවය අවබෝධ කරගන්න. එහෙම නැතුව පොතේ තියෙන සමත කමඨහන් දෙන්න බෑ. භාවනා ගුරුවරු වැඩේ වරද්ද ගන්න තැන ඔතන තමයි. ඒ නිසා පුද්ගලයාගේ වර්තමාන මොහොත, ඔහු වර්තමානයේ සිටින්නේ කවර මානසික තත්වයකද කියලා දැනගන්න තරම් කමඨහන දෙන තැනට. ඒ කියන්නේ මේක සමතකරණය කිරීම සඳහා දැන් උත්සාහ කරන්නේ. අර දැඩි පීඩණයෙන් මුදයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේ කිව්ව මේ දරුවා සනීප කරන්න පුළුවන් නේ. සනීප කරන්න පුළුවන්. එතකොටම හැමෝම මෙයාට කිව්වේ මේ ඕක බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්න පුළුවන් බොරු කිව්වා කියලා ඒ වෙලාවේ. මැරිච්ච කෙනා සනීප කරන්න පුළුවන් කියලා. ඒ කතාව අපි වෙනම තියමු පැත්තක. ඒක වෙනම සංවාදයට අදාළ කාරණයක්. බුදුරජාණන් වහන්සේ මොන අදහසින් කිව්වද කියලා. බුදුරජාණන් වහන්සේ ඇත්තටම කිව්වේ මේ දුකෙන් මිදෙන්න පුළුවන් කියන එක මේ කිව්වේ. මේ දරුවා මහ දුක. මේ දුක කරගහගෙන යනවා ඉතින් මට මේක කරලා දෙන්න. මට මහ දුකක්. මගේ මේ සමාජිකයේ අහිමි වීම මට මේක නැවත සකස් කරලා දෙන්න. බැරි නෑනේ, පුළුවන්. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. පුළුවන් නැගණිය. ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ එහෙනම් මොකද කරන්නේ අපි දැන්? අන්න දැන් ඩිංගක් මාර්ගය ගැන පොඩි හරි නිකන් අදහසක්. දුකෙන් මිදෙන්න පුළුවන් කිව්වා. මොකද්ද මං කරන්න ඕන මේකට? එයාට හිතා ගන්න බෑ මොකද්ද කරන්න ඕන කියලා. මාර්ගය තෝරන්න බෑ එයාට. ඒ වෙලාවේ තිබිච්ච පීඩනේ හැටියට. තාම මාර්ගය තනියම තෝරන්න බෑ. ඉතින් මාර්ගය තෝරන්න එයා අහනවා මාර්ගය මම මොකද්ද කරන්න ඕන දැන්? මේ ප්‍රශ්නේ මිදෙන්න මේ ගැටලුව විසඳ ගන්න. ඉතින් ඒක තමයි කල්යාණ මිත්‍රයා දක්ෂ
මාර්ගෝපදේශකයා. මේ බුදුරජාණන් වහන්සේ වෙලාවේ කීසා ගෞතමීට පැවරුමක් දුන්නා. ඒ පැවරුම ඇතුලේ බුදුරජාණන් වහන්සේ කලේ එයාට යම්කිසි අවබෝධයක් අර සංසුම් වුණානේ. මනස පුළුවන් කිව්වම ඒ පීඩාව අඩු වුණා. දැන් ඉතින් හිත සැහැල්ලුයි. කරගන්න පුළුවන් වැඩේ. මට කරගන්න උදව්කාරයෙකුත් හම්බ වුණා. බුදුහාමුදුරුවෝ. වැඩේ කරගන්න පුළුවන්. දැන් ඔහොම වුණාම හිත සැහැල්ලු වෙනවනේ. බලන්න අපේ ඕනම පීඩාකාරී අවස්ථාවක පුළුවන් කියලා ඒකට උදව්කාරයෙක් හම්බ වුණොත් මොකද වෙන්නේ? හිත සැහැල්ලු වෙනවා. අන්න සමතය. ඒ හිතේ ඒ සමතය වැඩුණා. දැන් සංසුන් ටික. දැන් ඉතින් පොඩ්ඩක් මනස අවදිමත් හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ හිතන්න පුළුවන් හිතට තේරෙන්න ප්‍රශ්නේ තේරෙන විදිහට ගැටලුව තේරෙන විදිහට ඒ කියන්නේ සමුදය මේකට හේතුව තමන්ගේ දුකට හේතුව වැටහෙන විදිහේ කමටහනක් දුන්නා බුදුජානක. අපි ඒකට නූතන භාෂාවෙන් කියන්නේ පැවරුමක් කියලා. පැවරුමක ස්වභාවය තමයි පුද්ගලයාට කාරණේ කියලා දෙන්නේ. පුද්ගලයාට කාරණේ විස්තර කරලා දෙන්නේ කියලා දෙන්නේ. එයාට තේරෙන විදිහේ වැඩක යොදවන. ඒකයි. එතකොට තේරෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ කතාවේ තියෙන විදිහට සාහිත්‍ය ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන විදිහට මේ අබ ටිකක් හොයන් එන්න කියලා කිව්වා. ඉතින් අබ ටිකක් හොයාගන්න එක ඉන්දියානු සමාජයේ බොහොම සුලභ දෙයක්. මොකද ඉන්දියාවේ ඒක බොහොම හොඳට භාවිතා වෙන දෙයක්. ඉතින් හොඳයි මම ඒක හොයාගෙන එන්නම්. හැබැයි කිව්ව පොඩි කොන්දේසියක් දැම්ම. දැන් අන්න එතන තමයි මේ ගුරුවරයාගේ දක්ෂකම. සමුදය වැටහෙන්න නම් හේතුව වැටහෙන්න අවශ්‍ය කරන කමඨහන විදර්ශනා කමඨහන දැන් දෙන්න. අබ හොයනවා කියන එක විදර්ශනා කමඨහන. අපිට මේ දරුවා සනීප කරන්න පුළුවන් කිව්වේ ඒක තමයි සමත කමඨහන. මේවා සමහරලාට වචන පොඩි ක්‍රියා වෙන්න පුළුවන්. සමත විදර්ශනා කිව්වම අපි මහා විශාලයට හිතනවා. එවලේ සංසුන් කරන්න පුළුවන්. එවලේ හුස්මක් ගන්න අස්වැසිල්ලක් ලබා දෙන වැඩේට කියන්නේ අපි සමතේ කියලා. తాවකාලික හැබැයි. ඊට පස්සේ ගැටලුව අවබෝධ වෙන්න, ගැටලුවට හේතු අවබෝධ වෙන්න, ගැටලුවෙන් මිදීමට වැඩපිළිවෙල අවබෝධ වීම සඳහා අපි කරන ක්‍රියාකාරකම විපස්සනා කමඨාන, විදර්ශනා කමඨාන. සමත විදර්ශනා තේරෙන්න ඕන මේ අනුව. ඒක තමයි දර්ශනා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අභයාගෙන එන්න කියලා කවුරුවත් මැරිච්ච නැති ගේකින් අබ ටිකක් හොයන් ඉන්න. ඒවම අන්න විදර්ශනා කමට. හැබැයි ඒ කියනකොටත් කිසාට මේක තේරෙන්නේ නැහැ ඒ තරම්. ඒක තේරෙන්නේ නැහැ තාම. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නෝ මේ කමඨහන වඩනකොට මේ විදර්ශනා කමඨහන වඩනකොට විදර්ශනාව එනවා කියලා. යථා භූත ඥාන දර්ශනේ සිද්ධ වෙනවා කිසාට. ඇති තතු වැටහෙනවා. ඇත්ත తත්වේ වැටහෙනවා. මොකද්ද කියලා. ඉතින් කිව්වා මේ විදර්ශනා කමඨහන වඩන්නේ විදර්ශනා කමඨහන් කතාවක්. ඒව මොකක්වත් නැහැ. ගමේ ඇවිදලා අබ හොයාගෙන ඉන්න අබ මිටක්. හැබැයි ඒක නොමලගේ කවුරුවත් මැරිච්ච නැති පරම්පරාව කිසි කෙනෙක් මැරිච්ච නැති ගේකින් අරන් ඉන්නේ. ඉතින් හැම ගෙදරකටම ගිහිල්ලා ඉතින් අබ ඉල්ලපුවා. අබ සුලභ දෙයක් නේ. අබ මිටක් මට මගේ මේ දරුවට අසනීපයක් එයාට ප්‍රතිකර්මයක් කරගන්න අබ මිටක් දෙන්නේ. ඒක කවුද නොදියරි. ඉතින් දෙනකොට අහන මේ ඕගොල්ලෝගේ පරම්පරාවේ කවුරුවත් මැරිලා නැද්ද? අපෝ අපේ පරම්පරාවේ ජීවත් වෙලා ඉන්න අයට වැඩිය මැරිච්ච අය වැඩි. එහෙම දෙහෙනම් අබ එපා මම වෙන තැනකින් හොයාගන්න. දැන් විදර්ශනා කමඨහන වඩාගෙන යනවා. එතකොට අපිට තේරෙන්න ඕන මොකද්ද මේ විපස්සනා, විදර්ශනා, යථා භූත ඥාන දර්ශන කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ දුකට හේතුව, මිදීමේ මාර්ගය. ඔය හතරෙන් මොකක් හරි. ඔය හතරම වැටහෙන ක්‍රියාකාරකම, වැටහෙන ඥාන මාර්ගය, වැටහෙන සාකච්ඡාව. ඒකට තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒක වැටහෙන ධර්මතාවය. ඒක තමයි විපස්සනාව කියන්නේ. ඉතින් කිසාට ලැබුණු විපස්සනා කමඨහන එක. ඉතින් මේක වඩාගෙන ගියා. මොකද්ද වඩාගෙන ගියේ?
බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට කළා කිසා. යතානුසිට්ඨං තථා පටිපජ්ජමාන. අනුශාසනා කර විදිහට කෙරුවා. මොකද වුනේ? යථා භූතං ඥාන දස්සනං සවිසුද්ධං. කා තුලද? කිසා තුල. යථා ස්වභාවයේ පිළිබඳ ඥානය, එයාගේ ඥානයට දැర్శණය වුණා. මොකද්ද? යථා ස්වභාවය. පවතින දේ ස්වභාවය තේරුණා. මොකද්ද පවතින්නේ? මේ කරේ මල කඳක් තියෙනවා. මරිච්ච දරුවගේ මල කඳ මේ කර තියාගෙන නියන්. ඉතින් මේක තේරුණා. මොකද්ද තේරුනේ? මේක ලෝකෙ සිද්ධ වෙන දෙයක් කියලා. සිද්ධ වෙන දෙයක්. මට විතරක් වෙලා කියලා මං හිතාගෙන හිටියේ. බලපුවම සේරටම මේක වෙලා නොවෙච්ච කෙනෙක් නැහැනේ. ඒකනේ ඇත්ත. මරණය පිළිබඳ යථා භූතය ඒකනේ. භූතය මරණය එහි යථාව නම් සෑම කෙනෙකුටම සිද්ධ වීමනේ. ඉතින් කිසාගේ ඥාණයට ඒක දැర్శණය වුණා. ඔක තමයි යථා භූතං ඥාන දස්සන. එතන සවිසුද්ධං කිව්වේ ඒ දක්වා තිබුණු මෝහ පටලය, මෝහ අන්ධකාරය, අරකන ඒක නොදකින ගතිය සුද්ධ වෙලා ගියා, පිරිසිදු වෙලා ගියා, අයින් වෙලා ගියා. සවිසුද්ධං අහෝසි. ඕකයි. එතකොට දැන් අපි මේ මාතෘකාවෙන් අපි තියාගෙන තියෙන මාතෘකාව පොඩ්ඩක් පැහැදිලි කිරීම වශයෙන් අපි ධර්ම සාකච්ඡා කරන්නේ ඇයි කියන කාරණේටත් අදාළව මම මේ පොඩි විස්තරය ඉදිරිපත් කරේ. එතකොට බුද්ධ දේශනාවකින් ඕනෑම බුද්ධ දේශනා අප්‍රමාණයි. අපිට යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. සූත්‍ර පිටකයේ තියෙන කොටස සාතිශය බහුතරයක් බුද්ධ දේශනා. ශ්‍රාවක භාෂිතක් තියෙනවා, අන්‍ය භාෂිතක් තියෙනවා සූත්‍ර පිටකයේ. සූත්‍ර පිටකයේ තියෙන භාෂිත වලින් බහුතරයක් බුද්ධ භාෂිත. ඊළඟට ශ්‍රාවක භාෂිත, බුද්ධ ශ්‍රාවකයන්ගේ භාෂිත බුද්ධ භාෂිත වලට සමාන. මේ දෙකම අපි එකට ගත්තොත් ඒ හැම භාෂිතයකින් නැත්නම් හැම දේශනාවකින්ම කෙරෙන්නේ යම් ක්ෂේත්‍රයක, එක්ක ආර්ථික වේවා, එක්ක සමාජීය වේවා, එක්ක දේශපාලනික වේවා, එක්ක පාරිසරික වේවා, යම් ක්ෂේත්‍රයක දුක්ඛය, සමුදය, දුෂ්කරතාවේ, පීඩාකාරී ගතිය, පෙළෙන ගතිය සහ ඊට හේතුව මූලික වශයෙන් පෙන්වා දෙනවා. ওই දෙක පෙන්නපුවාම සාමාන්‍යයෙන් පුද්ගලයාට සමුදයයි නිරෝධයයි වැටහෙනවා. එහෙම වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේම සමුදයත් නිරෝධයත් පෙන්වලා දීලා තියෙන ඊටාම ගැඹුරු අර්ථය, පුළුල් අර්ථය. එතකොට ඕනෑම ක්ෂේත්‍රයක දුක, ඕනෑම ක්ෂේත්‍රයක දුකට හේතුව, ඕනෑම ක්ෂේත්‍රයක දුකින් මිදීම, ඕනෑම ක්ෂේත්‍රයක දුකින් මිදීමේ මඟ හරියට ගණිත භාෂාවෙන් කිව්වොත් මහා පොදු සාධකය වගේ. මහා පොදු සාධකය වගේ. හැම ක්ෂේත්‍රයකටම මේ හතර පොදුයි. හැබැයි එම ක්ෂේත්‍රය තුලින් තමයි ඒක අඳුනාගත්තේ. ඕනෑම ක්ෂේත්‍රයක දුක කියන එක මතුවලා එනවා. ආර්ථික ක්ෂේත්‍රයේ දුක මේවා කියලා අපිට විස්තර කරන්න පුළුවන්. සමාජීය අංශවල දුක මේවා කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒවා ඉතින් ඒ තැන්වලදී දේශනා කළා. දැන් අප්පිය සම්පයෝග, පිය විප්‍රයෝග කියන එක ආර්ථිකයට දාන්නත් පුළුවන්, සමාජීය අංශයට දාන්නත් පුළුවන්, දේශපාලනයට දාන්නත් පුළුවන්, පාරිසරික අංශයට දාලා විස්තර කරන්න පුළුවන්. නේ? අප්පිය සම්පයෝග. ආර්ථික ක්ෂේත්‍රයේ මොකද්ද අප්‍රිය? මොකද්ද ප්‍රිය? ආර්ථික ක්ෂේත්‍රයේ මොනවාද අපි ප්‍රිය, මොනවාද අප්‍රිය? ඔක හරි පැහැදිලි. දැන් මම එකින් එක විස්තර කරන්න අවශ්‍ය නැහැ. දේශපාලන ක්ෂේත්‍රයේ මොනවද ප්‍රිය, මොනවද අප්‍රිය? සමාජීය අංශයේදී කවුද ප්‍රිය, කවුද අප්‍රිය? පාරිසරික ක්ෂේත්‍රයේදී මොන වගේ පරිසරයකද ප්‍රිය, මොන වගේ පරිසරයකටද අප්‍රිය? එහෙනම් ඕනම ක්ෂේත්‍රයකදී පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. යම් පිච්ඡං නලබති. ඉච්ඡා, අපේක්ෂා, බලාපොරොත්තු වෙන දේ මොනවද? ආර්ථික ක්ෂේත්‍රයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? සමාජීය ක්ෂේත්‍රයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ?
දේශපාලන ක්ෂේත්‍රයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? පාරිසරික අංශයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒවා තමයි ඉච්ඡා. නලබති එම ක්ෂේත්‍රයේ තුල එම අපේක්ෂාව ඉෂ්ට නොවන්නේ නම් තම්පි දුක්ඛං. ඒකත් දුෂ්කරතාවයක්. ඒකත් දුකක්. මේ ක්ෂේත්‍රයේ ඉච්ඡාව වෙනස්. හැමතැනම ඉච්ඡාව එකම නෙමෙයි. හැබැයි හැම ක්ෂේත්‍රයකදීම ඉච්ඡාවත් ඉච්ඡා අලාභයත් කියන දේ දකින්න අපේ ඥාණය තියෙනවා. හැම ක්ෂේත්‍රයකදීම ප්‍රියක මොකද්ද අප්‍රිය මොකද්ද කියන දෙක අඳුන ගන්නවා. අප්‍රිය සංපයෝගය දුක්ඛය. ප්‍රිය විප්‍රයෝගය දුක්ඛය. නේ. මේක තමයි මේක ඥානනය කරගන්න පුළුවන් පුද්ගලයාට. අවබෝධ කරගන්න බැරි නෑ පුළුවන්. මේක තමයි තථාගත ධර්ම. මේක තමයි ධර්ම. ඉතින් ඕනම ක්ෂේත්‍රයක දුක්ඛය අඳුන ගන්නවා නම් දුක්ඛයට හේතු අඳුන ගන්නවා නම් සාමාන්‍ය ඥානයක් තියෙන කෙනෙකුට ඉතිරි සත්‍ය දෙක තේරෙනවා. නිරෝධයත් නිරෝධයට මඟයි. එහෙම සාමාන්‍ය ඥානයක් නැති කෙනෙකුට කල්යාණ මිත්‍රාශ්‍රයකින් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් මේක අල්ලගන්න පුළුවන්. මොකද්ද දුකට හේතුව? මොන ක්ෂේත්‍රයේද මට දුක ඇති වෙලා තියෙන? ආර්ථික පැත්තෙන්ද? සමාජීය අංශයෙන්ද? දේශපාලනික අංශයෙන්ද? පාරිසරික පැත්තෙන්ද? නේ. ඉතින් අනිත් දේවල් ඕවට ඇතුල් කරන්නත් පුළුවන්. ඕනනම් තව ක්ෂේත්‍ර අපිට හදලා පෙන්වන්නත් පුළුවන්. දැන් කය පවත්වා ගැනීමේ ක්ෂේත්‍රය කියලා අපි එකක් ගත්තොත් කය මේ ශරීරය කියන ක්ෂේත්‍රයේ කාය දැන් සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ 아무තු විදියට ක්ෂේත්‍ර බෙදන්නේ මහා සතිපට්ඨාන දේශනාවේදී ක්ෂේත්‍ර හතරක් බෙදුවා කාය වේදනා චිත්ත ධම්ම කියලා. ඉතින් කාය ක්ෂේත්‍රය ඉස්සෙල්ලා ගන්නවා. ඒ ක්ෂේත්‍රයේ දුක්ඛය පෙන්නනවා දුකට හේතුව පෙන්නනවා. ওই දෙක දැක්ක ගමන්ම පුද්ගලයෙකුට නිරෝධය මාර්ගය තේරෙනවා. මොකද කාය ක්ෂේත්‍රය. මේ ශරීරයනේ. අපේ ඇඟ. මේක ඉතින් අපිට ඕන අපි පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යද්දි ඇති වෙන දුක. ජරා දුක, ව්‍යාධි දුකනේ ඇති වෙනවා. හේතුව ඉතින් දැක ගන්න පුළුවන් බොහොම ගැඹුරේ. මිදෙන්න පුළුවන්. මිදීමේ මඟ තියෙනවා. ආදි වශයෙන්. එහෙමයි. ඉතින් ඔය වේදනා ක්ෂේත්‍රය, වින්දනීය ක්ෂේත්‍රය කියලා එකක් කඩලා වෙන් කරලා ගත්තා. වේදනා කියන්නේ වින්දනය. ෆීලිංස් වලදී. එහෙම ක්ෂේත්‍රයක්. ඒ වගේ හරි සියුම් ක්ෂේත්‍ර සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ කඩලා පෙන්නලා තියෙනවා. මම ඔය ගොරෝසුවට හතරක් කිව්වේ කාටත් තේරෙන භාෂාවෙන්. ආර්ථික ක්ෂේත්‍රය, දේශපාලන ක්ෂේත්‍රය, සමාජීය ක්ෂේත්‍රය සහ පාරිසරික ක්ෂේත්‍රය. එහෙනම් ඉතින් ඕනම තැනකදී ඕක දැක ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරන කාරණාවලට අදාළව අපි සමහර වෙලාවට බුද්ධ දේශනා ඉස්සරහට ගන්න. දැන් මම අද කැමති මේ මම කතා කර කාරණේට අදාළව යම් බුද්ධ දේශනාවක් කිට්ටු කරගන්න. දීඝජානු සූත්‍රය. කොහෙද ඇතුළත් වෙන්නේ? දැන් හැමෝම දන්නවා මේ සූත්‍ර පිටකේ තමයි අපි පරිහරණය කරන්නේ. දීඝජානු සූත්‍රය හඳුන්වලා තියෙන වියග්ගපජ්ජ සූත්‍රය කියලා සමහර වෙලාවට. මේක හුඟක් ප්‍රසිද්ධ දේශනාවක්. ඒකට කමන්නේ හැමෝම දන්නව වෙන්නවත් පුළුවන්, කියවලා තියෙනවා වෙන්නත් පුළුවන්, කමක් නැහැ. ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායක. අංගුත්තර නිකායේ ධර්ම කරුණු පෙළගස්සලා තියෙන සංඛ්‍යා විද්‍යාවට අනුවනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 ආදී වශයෙන්නේ. එහෙමනේ තියෙන්නේ. එතකොට මේක අයිති වෙන්නේ අර අට්ඨක නිපාතයට. අට්ඨක නිපාතයේ ගෝතමී වර්ගයේ. දීඝජානු සූත්‍රය එහෙම නැත්නම් වියග්ගපජ්ජ කියලත් මේක සඳහන් වෙලා තියෙන සමහර තැන්වල හුඟක් වෙලාවට ප්‍රසිද්ධ වෙලා තියෙන වියග්ගපජ්ජ සූත්‍රය. කමන්නේ. අපි දැන් සූත්‍රය මොකද්ද කියලා දාන්න. එතකොට පොඩි සූත්‍ර නිදානයක් තියෙනවා. හැමතැනම අර ආනන්ද හාමුදුරුවෝ පළවෙනි ධර්ම සංගායනාවේදී කිසියම් ධර්ම කොටාසයක් ධර්මස්කන්ධයක් දේශනා කිරීමට පසුබිම අහනවා මහා කස්සප හාමුදුරුවෝ. ආපුවම ආනන්ද හාමුදුරුවෝ මේ පසුබිම් කතාව කියනවා. ඒකන් සමයන් භගවා
කෝලියේසු විහෙරති කක්කරපත්තං නාම කෝලියානං නිගමු. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කෝලිය කියන ඒ රාජ්‍ය නැත්තම් ඒ වංශිකයන්ගේ ඒගොල්ලන්ට අයත් කක්කරපත්ත කියන කෝලියන්ට අයත් ශාක්‍ය කෝලිය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ මව් පාර්ශවය ශාක්‍ය පිය පාර්ශවයේ කෝලිය මව් පාර්ශවය කියනවනේ. ඒ පාර්ශවයට අයත් නියම් ගමක නගරයක නෙමෙයි නගරාසන්න ගාමේ නියම් ගම කියලා හඳුන්වන්නේ. කක්කරපත්තේ ඉන්න අවස්ථාවක අතකෝ දීඝජානු කෝලිය පුත්තෝ. දීඝජානු කියන්නේ යාගේ නම. කෝලිය පුත්‍රයෙක් හේන භගවතේන උපසංකමිත්තා භගවන්තං අභිවාදෙත්තා ඒකමන්තං නිසීදි. බුදුජානනාංශය යම් තැනකද එතනට පැමිණිලා ගරුසරු ඇතුව ගරු බුහුමන් පවත්වලා එකත් පසක ඉඳගත්. ඒකමන්තං නිසින්නෝකෝ දීඝජානු කෝලිය පුත්තෝ භගවන්තං ඒතදෝයි. ඒකත් පසක සිටි දීඝජානු බුදුරජාණන්සේගෙන් මෙහිම ඇහුවා. එහෙම අදහසක් ඉදිරිපත් කරා. එයා ගැන කියන්නේ මයන් බන්තේ ස්වාමීනි මයන් අපි ගිහි අපි මේ ගෘහස්තයෝ කාමභෝගිනෝ අපි මේ පංචකාම භුක්ති විඳින අය. පුත්ත සම්බාද සයනං අජ්ජාවසා. පුත්ත සම්බාද සයනං අජ්ජාවසා. මේක හරි ගැඹුරු කියමන. මේ මෙන්න මේ සම්බාදයේ තුල කිඳා බහැපුවයි. මොන සම්බාදේ? සම්බාදේ කියන වචනේ තේරෙනෝනේ. ටිකක් කරදරකාරී වැඩක්, දුෂ්කර වැඩක් කියන එකයි සම්බාදේ කියන්නේ. සම්බාද සයනං අජ්ජාවසාම ඒ සම්බාදේ නැමැති ඇඳේ දිගා වෙලා ඉන්නේ අප. මොකද්ද සම්බාදේ? පුත්ත සම්බාද සයනං අජ්ජාවසාම. අපි මේ දූ දරුවෝ, අඹ දරුවෝ ආදී ඒ දුෂ්කරතාව නැමැති සම්බාදයේ තුල කිඳිලා ඉන්නේ අජ්ජාවසාම. ඊළඟට ඒකට බැහැගත්තම කරන දේවල් අනිත් දේවලුත් කියනවා. කාසි චන්දනං පච්ඡන භෝම මොනවාද මේ? අපි පරිභෝජනය කරන දේවල්. ඉතින් ගිහි ජීවිතේ පරිභෝජනය කරන දේවල් ඉතින් හොඳම දේවල් නේ අපේක්ෂා කරන්නේ. කාසි චන්දන කියන්නේ කසීසලු සුවඳ විලවුන් වගේ දේවල්. ඒ කියන්නේ මේකෙන් කියවෙන්නේ මේ සමාජයේ තියෙන උපරිම දේ තමයි අපි අපේක්ෂා කරන්නේ. කසීසලු සුවඳ මේ චන්දන කිව්වම පාවිච්චි කරන දේවල් වලින් ඉහළම දේ තමයි නියෝජනය වෙන්නේ. අපි ඒව තමයි අපේ ජීවිතේ ඉලක්ක වෙලා තියෙන්නේ. මාලා ගන්ධ විලේපනං ධාරයාම. අපි ඉතින් මේ ලෝක සම්මතයේ හැටියට මේ සරසිලේ අලංකාර ආදී දේවලුත් කරනවා. ඉතින් ඕවා කරන්න අපි ජාත රූප රජතන් සාදයා. ජාත රූප රජත කියන දේවල් දැන් දන්නවනේ. ජාත රූප කියන්නේ ස්වභාවික වටිනාකම්. ඉදම් අතුළු මහ පොළවෙන් සබාදහමින් අපිට ලැබෙන දේ ගහ පොළ, වාතය, ජලය, මහ පොළොව මේ දේවල් තමයි ජාත රූප කියන්නේ. රජත කියන්නේ අපි විසින් සම්මත කරගත්ත දේවල්, මිල මුදල් වගේ දේවල්, සම්මත වටිනාකම්. ඒවත් සාදයාම අපි ඉතින් ඒවා සම්පාදනය කරනවා. අපි ඔන්නෝම කට්ටිය කියලා දීඝජානු කියන බුදුරජාණන් වහන්සේට තමන්ගේ කෙලින්ම ගිහි ජීවිතයේ ස්වභාවය කියනවා තේසන්නෝ බන්තේ භගව අම්මහකං තථා ධම්මං දේශේතු යේ අම්හාකං අස්සු ධම්මා ditta ධම්ම හිතාය ditta ධම්ම සුඛාය සම්පරාය හිතාය සම්පරාය සුඛාය කියලා. එයාට නම් දුක තේරිලා සැප ගැන අහනවා නේ. දුක ටිකක් තේරිලා තියෙනවා. එයා විස්තර කරන ගිහි කාමභෝගී ජීවිතේ විස්තර කරන ආකාරයෙන්ොත් ගිහි කාමභෝගී ජීවිතේ දුක තේරිච්ච බව නම් පැහැදිලි. ඒකනේ ditta ධම්ම සුඛ සම්පරාය සුඛ ගැන බණ ටිකක් කියන්නේ. එහෙම අහන්නේ ditta ධම්ම දුක්ඛයයි සම්පරාය දුක්ඛයයි දෙකම තේරිලා තියෙනවා දීඝජානුට. ඒක නිසා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපිට ditta ධම්ම සුඛයටයි සම්පරායික සුඛයටයි උපදේශයක් දෙන්න.
මාර්ගෝපදේශනයක් කරන්න බණ ටිකක් කියලා කියනවා. ඕක තමයි නිදාන කතාව. පසුබිම් කතාව මේ දීඝජානු සූත්‍රයේ හෙවත් වියග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කරන්න හේතු. දැන් ඔන්න මෙතෙන්දි ගත්තම හුඟක් වෙලාවට බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරලා දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය වුණාට ඉලක්ක කරන ක්ෂේත්‍රය ආර්ථික ක්ෂේත්‍රය. දැන් මම මුලින් කිව්වනේ අපේ ජීවිතයේ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා කියලා. ආර්ථික ප්‍රධාන දේ. ඊට පස්සේ සමාජීය. ඊට පස්සේ සමාජයට දෙවෙනි එක දේශපාලන වෙන්නත් පුළුවන්, තුන සමාජීය වෙන්නත් පුළුවන්, හතර පාරිසරික වෙන්නත් පුළුවන්. ඔක 1 2 3 කියලා පෙළ ගස්සන්න අමාරුයි. නමුත් එකට නම් තියෙන්නේ නිතරම ආර්ථික ක්ෂේත්‍රය. ඒක හැන්ඩල් කරගන්න, ඒක හසුරවා ගන්න, ඒක මේචල් කරන්න, කළමනාකරණය කරගන්න, මැනේජ් කරගන්න තමයි අනිත් ක්ෂේත්‍ර තුන දායක වෙන්නේ. සමාජීය පුද්ගලිය අවශ්‍ය වෙනවා. දේශපාලන යම් ප්‍රතිපත්ති තීන්දුව తీරන ක්ෂේත්‍රය අවශ්‍ය වෙනවා. පාරිසරික ඊට අවශ්‍ය වටපිටාවක් අවශ්‍ය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වියග්ගපජ්ජ කියලා තමයි අමතන්නේ. මං හිතන්නේ එයාගේ මොකක් හරි පරම්පරා ගෝත්‍රික නාමයද දන්නේ නැහැ. එයා දීඝජානු කියලා හඳුන්වන එක තැනක තව තැනක වියග්ගපජ්ජ කියලා තමයි බුදුරජාණන් වහන්සේ යාව අමතන්නේ. තමයි වියග්ගපජ්ජ කියන්නේ යාගේ නම වෙන්නත් පුළුවන්. කොහොම හරි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී චතුසත්‍යය දේශනා කරන්නේ. එහෙම නැත්නම් ගැටලුවට හේතුවත් මිදීමේ මගක් දේශනා කිරීම සඳහා ක්ෂේත්‍රයේ හැටියට භාවිතා කරන්නේ ආර්ථික ක්ෂේත්‍රය. එතකොට දේශනාව පටන් ගන්න චත්තාරෝමය වියග්ගපජ්ජ ditta ධම්ම කුලපුත්තස්ස චත්තාරෝම වියග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස ditta ධම්ම හිතාය සංවත්තන්ති. කොහොමයි දේශනාව පටන් ගන්නේ. කුලපුත්‍රය නැත්තම් මේ ගිහි ජීවිතය ගත කරන තැනට ඉස්සර වෙලා ඇහුවනේ මේ දැන් ditta ධම්මේ කියන්නේ දැන් මේ ජීවිතේ. මේ දැන් අපි මේ ගත කරන ජීවිතයේ තියෙන දුක්ඛ දෝමනස් ටිකෙන් මිදෙන්න අපිට පොඩි උදව්වක් කරන්න නැත්තම් උපදේශනයක් දෙන්න කියලා. තේතෙන්දි කියනවා ditta ධම්ම හිතාය. ditta ධම්ම සුඛාය. මේ ජීවිතයේ හිත පිණිස සුඛ පිණිස කරුණු 4ක් මට කියන්න පුළුවන්. සම්පදා 4ක් කියන්න පුළුවන්. සම්පදා 4ක්. සම්පදාව කියලා කියන්නේ යහපත් ප්‍රතිපත්ති කියලා කියන්න පුළුවන්. අනුගමනය කරන්න ඕන වැඩපිළිවෙල 4ක් කියලා කියන්න පුළුවන්. මොනවාද? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. එතකොට ඔබට බුදුහාමුදුරු තෝරගත්තේ ආර්ථික ක්ෂේත්‍රයේනේ. සමහර විට ඉතින් දීඝජානුට ප්‍රශ්නේ තියෙන්නේ දුක ඇති වෙලා තියෙන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්. එයාගේ සමාජික ක්ෂේත්‍රයේ ගැටලු නැති වෙන්න පුළුවන්. තමන්ගේ භාර්යාවත් එක්ක ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. දූ දරුවොත් එක්ක ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. අම්මා තාත්තත් එක්ක ගැටලු නැති වෙන්න පුළුවන්. යාළුවෝ මිත්‍රයෝ එක්ක ගැටලු නැති වෙන්න පුළුවන්. සමාජීය අංශයේ ගැටලුවක් නොවෙන්න තිබුණා. වෙන්න නැතුව ඇති. නැත්තම් දේශපාලන ක්ෂේත්‍රයේ ගැටලු එයාට නැති වෙන්න ඇති. පාරිසරික ක්ෂේත්‍රයේ ගැටලු නොතිබෙන්න ඇති. තියෙන්න ඇත්තේ සමහර විට ආර්ථික ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ ආර්ථික ක්ෂේත්‍රයේ තෝරලා චතුරාර්ය සත්‍ය දේශනා කරා. එතකොට පළවෙනියට බුදුරජාණන් වහන්සේ ආර්ථික ක්ෂේත්‍රයේ දුක්ඛය මතුවලා එන ආකාරය මේ වෙන්න පුළුවන්. දැන් මෙතන කරුණු 4ක් තියෙනවා. සමහර විට උට්ටාන සම්පදා වියග්ගපජ්ජ ඔබේ ආර්ථික ක්ෂේත්‍රයේ දුක්ඛයට හේතු වෙන්නේ උත්සාහය නැතිකම වෙන්න පුළුවන්. සමහර විට බුදුහාමුදුරුවෝ දන්නේ නැහනේ වියග්ගපජ්ජගේ ආර්ථික වැඩපිළිවෙල හෝ එයා මොනවද කරන්නේ, මොන රස්සාවක්ද කරන්නේ, ව්‍යාපාරයක්ද කරන්නේ, ඒවා කිල්ල හොයලා බැලුවේ නැහැ. එයාගේ accounts check කරේ නැහනේ. එයාගේ management check කරේ නැහනේ. බුදුරජාණන් වහන්සේ අවශ්‍යත් නැහනේ. ආර්ථික විද්‍යාවට බණ කියන්නේ එයාගේ ව්‍යාපාරේ ගිහිල්ලා එයාගේ accounts check කරන්න ඕනේ නැහනේ. එයාගේ management එක analyze කරන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි තියරයක න්‍යායික කාරණයක් කියන්නේ. එතකොට
ව්‍යග්ගපජ්ජ ඔබේ ආර්ථික ක්ෂේත්‍රය තුළ සමහර විට මෙන්න මේ උට්ටාන සම්පදාව නැතිකම වෙන්න පුළුවන් ඔබට දුක පිණිස හේතු වෙන. මෙයා කියන්නේ සුඛ ditta ධම්ම හිත සුඛ පිණිස කාරණේ කියන්නේ කියන බුදුරජාණන් වහන්සේ කියන උට්ටාන සම්පදාව තියෙනවා. නැගී සිටීමක් තියෙනවා, උත්සාහයක් තියෙනවා. ඒක උට්ටාන නැත්නම් ඔකට අපි සම්මා වායාම කියලා කියනවා. නේ? විරිය සම්බොජ්ජංග කියලා කියනවා. සම්මා වායාම කියනවා, විරිය සම්බොජ්ජංග කියනවා. මෙතන කියන්නේ උට්ටාන කියලා, උට්ටාන සම්පදාව කියලා කියනවා. එහෙම නැත්නම් සම්මප්පදාන කියලා කියනවා. ඒ හැමතැනම එකයි. ඒකයි. එතකොට අපි ඒ සම්මාදි ඔන්න දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළටම ගිහිල්ලා මේ සාකච්ඡාව අපි ගත්තොත් උට්ටාන සම්පදා එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළතදී කතා කරන්නේ සම්මා වායාම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දීඝජානු ආර්ථික ක්ෂේත්‍රයේ සම්මා වායාමයක් තියෙනවා. උට්ටාන සම්පදාවක් තියෙනවා. මොකද්ද සම්මා වායාමයේ ඇතුළේ නිතරම කියන්නේ? අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාද. උප්පන්නානං කුසලානං ධම්මානං පහාන. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාද. උප්පන්නානං කුසලානං ධම්මානං තිති අසම්මෝස අභියෝ භාවා වේපුල්ලා භාවනා. ඕකනේ. ඉතින් ආර්ථික ක්ෂේත්‍රයටත් ඕකම තමයි. ආර්ථික ක්ෂේත්‍රයේ නූපන් ආර්ථික తত্ত্বය උපදවා ගන්න ඔබ උත්සාහ කරන්නේ නැති වෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් උපන් ආර්ථික తত্ত্বය වැඩි දියුණු කරන්න උත්සාහ කරන්නේ නැති වෙන්න පුළුවන්. ආර්ථික ක්ෂේත්‍රයේ තියෙන අකුසල తত্ত্বය අනවශ්‍ය වියදම් නාස්තිකාර භාවයන් වළක්වන්න. ඒකට තමයි උප්පන්නානං අකුසලානං ධම්මානං කියලා. පහානාය ඒක දුරු කරන්න ඔබ උත්සාහ නොකරන වෙන්න පුළුවන් නේ. ආර්ථික ක්ෂේත්‍රයේ අකුසලතා නූපන් අකුසලතා නූපදවන්න ඔබ උත්සාහ නොකරන වෙන්න පුළුවන්. ආර්ථික ක්ෂේත්‍රයේ නූපන් දැනට හටගෙන නැහැ. නමුත් ඒකට උත්සාහ කරන්න. උපන් අකුසලතා දුරු කරන්න. ආර්ථික ක්ෂේත්‍රයේ කුසලතා උපදවා ගන්න ඔබ උත්සාහ නොකරන වෙන්න පුළුවන්. ඒ වගේම දැනට ඔබ ළඟ තියෙන ආර්ථික ක්ෂේත්‍රයේ තියෙන දක්ෂපක්ෂකම් කුසලතා ඔබ රැක ගන්න උත්සාහ නොකරන වෙන්න පුළුවන්. අන්න ඒ ටික කරන්න දීගජානු. ඒක තමයි උට්ටාන සම්පදාය. ඕක නොකරන තැන දුක්ඛය තියෙනවන්න. දුක්ඛ සත්‍ය. සාහය නැති තැන දැන් මේ දුක්ඛ සත්‍ය. ඉතින් දීගජානුට තේරෙනවා. ඊට උට්ටාන සම්පදාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කතමාච ව්‍යග්ගපජ්ජ උට්ටාන සම්පදා ඉද ව්‍යග්ගපජ්ජ කුලපුත්තෝ යේන කම්මට්ටානේන ජීවිකං කප්පේති නේ. ජීවිකාව ඉදිරියට ගෙනියන්න කමටහනක් තියෙනවා. කම්මට්ටාන කියන වචන ඔන්න අපිට හමු වෙන තැන් ඔය. දැන් අපි කම්මට්ටාන කිව්වම අපිට මතක් වෙන්නේ මේ භාවනාවේ කමටහන්නේ. භාවනා කමටහන් තමයි මේවා. හරියටම බුදුරජාණන් වහන්සේ මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා. කුලපුත්තෝ යේන කම්මට්ටානේන ජීවිකං කප්පේති. ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය කර්මස්ථාන තියෙනවා. ඒකට කම්මට්ටානය කියන එකේ වචනේත් මෙතෙන්දි තේරෙනවා මොකක්ද කියලා. ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කමටහන් තියෙනවා. කමටහන් කියන එකෙන් අදහස් කරන්නේ කිසියම් ක්‍රියාකාරකමක් කියන එක. මොනවද ඒ කමටහන්? කර්මස්ථාන ක්‍රියාකාරකම් මොනවද? යදි කසිය, යදි වාරින්ජය, යදි ගෝරක්කේන, යදි ඉස්සත්තේන, යදි රාජපුරුෂේන, යදි සිප්පඤ්ඤතරේන. ඔන්න කමටහන් කියාගෙන යනවා. මොනවටද කමටහන්ද? ජීවිකං කප්පේති. ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කමටහන්. යදි කසිය. සමහර විට කුසීකර්මය වෙන්න පුළුවන්. යදි කියලා කියන්නේ ඉදින් කුසීකර්මය නම් අයියා තෝරගන්න එක අනුව තමයි. බුදුහාමුදුරුවෝ තෝරලා දෙන්නේ නැහැ. තෝරගන්න එක අනුව තමයි. තෝරගන්නේ අපිනේ. ඉදින් කුසීකර්මේ නම් යදි කසිය. යදි වාණිජ්‍ය. ඉදින් වෙළඳාම නම්. යදි ගෝරක්ක. ඉදින් පශු පාලනේ නම් නේ. ගව පාලනේ නම්. යදි ඉස්සත්ත. වෙනත් ශිල්පීය
නිපුණතාවයක් ඉස්සත් කියලා කියන්නේ. ඔය මම උදාහරණයක් හැටියට තමයි කිව්වේ. සමහරු ෆයිනෑන්ෂල් ශිල්පිය දක්ෂයි කියන්නේ මිල මුදල් ආදී දේවල් එහෙම වෙන්න පුළුවන්. මුදල් දෙනවා ගන්නවා පොලි කරනවා ඒ নানা ආකාර දේවල්. විවිධ නිපුණතා ශාස්ත්‍ර කියලා කියනවා. අපි වර්ධනය කරගත්ත කිසියම් නිපුණතාවක් සහිත බව තමයි ඉස්ස කියලා කියන්නේ. ඉස්සත්තේන කියලා කිව්වේ කිසියම් පරිවර්තනවලදී ශිල්පීයකින් කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. එහෙම එකක් තේරුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජපෝරිසේන කියලා කියන්නේ ගවර්න්මන්ට් සර්විස්. රාජ්‍ය සේවයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිප්පඤ්ඤතරේන. අන්තිමට කියනවා මොකක් හරි ඔය අඤ්‍යතර කියන්නේ මොකක් හරි ඔය වගේ එකකින් කියලා කියන එක කිසියම් ශිල්පයකින් ඔකක් තෝරගත්තොත් තත්ත දක්කෝ හෝති අනලසෝ තත්රූපාය විමංශාය සමන්නාගතෝ අලංකාතුන් අලං සංවිදාතුන් අන්න බලන්න. ඕක නැති තැන ඉතින් ඒ ශේත්‍රයේ දුක තමයි. තත්ත කිව්වේ අර Taman තෝරාගත්ත ශේත්‍රයේ මොකක් හරි වේවා. කුෂිකර්මාන්තයේද ගොවිතැනද වෙළඳාමද පශු පාලනයේද එහෙම නැත්නම් කිසියම් වෘත්තීය නිපුණතාවයකින්ද තමාගත්තෙන් රාජ්‍ය සේවයේද එහෙම නැත්නම් වෙනත් මොකක් හරි තමා තෝරගත්ත වෘත්තීය තුල නැත්නම් ආර්ථික ක්‍රියාමාර්ගයේ ඇතුලේ දක්කෝ හෝති අනලසෝ දක්ෂ වෙන්න ඕන කම්මැලි නොවෙන්න ඕන తත්‍ර උපායාය විමංශාය සමන්නාගතෝ උපාය දක්ෂයෙක් වෙන්න ඕන විමංශාය විමර්ශන නුවණ යෙදෙන්න ඕන ඒ දෙකෙන් යුක්ත වෙන්න ඕන මොකටද අලංකාතුන් අලං සංවිදාතුන් කරන්නටත් සංවිධානය කරන්නට දැන් කරනවා කිව්වම කෙලිම තමන් කරන එක සංවිධානය කරනවා කිව්වම තමන් විතරක් කරන්නේ සියලු දෙනා එකතු වෙලා කරන ආකාරය සැලසුම් කිරීමට තමයි අපි සංවිධාන කියලා කියන්නේ. මේ ඔක්කොම පාලි වචන. අපි සංවිධානය කරනවා කියන එක එහෙමම පාලි වචනේ අරන් දැන්ටත් පාවිච්චි කරනවා. එතකොට අලංකාතුන් අලං සංවිධාතුන්. යම් වෙලාවක තමන් හරියට කරන්න නම් තමන්ට ඒ පිළිබඳව අර ප්‍රවීණතාවයේ තියෙනවා. පිරිසක් එකතු වෙලා නම් මේ වැඩේ කරන්නේ සමහරට අපි ඕනම ශේත්‍රයක් තනියම නෙමෙයි තනියම කරන කොටසකුත් තියෙනවා පිරිසත් එක්ක කරන කොටසකුත් තියෙනවා. දැන් කුෂි කර්මාන්තය ගත්තොත් කසි තනියෙන් කරන වැඩේ කැත්තෙන් උදැල්ලෙන් කරන වැඩේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රැක්ටර් එක දාලා කරන වැඩේ වෙන්න පුළුවන්. මොන හරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි තනියෙන් කරන්න බෑනේ. අපිට අවශ්‍ය ජල සම්පාදන කටයුතු යවවමුණු බැඳගන්න එක. නැත්නම් ඊට අදාළ ශේත්‍ර සම්පාදනය කරගන්න එක තනියෙන් කරන්න බෑනේ. එහෙනම් ඒක සංවිධානය කරගන්නත් පුළුවන් වෙනවා. අලංකාතුන් අලං සංවිධාතු කිරීමට හෝ සංවිධානය කිරීමට උපාය විමංශාය සමන්නාගතෝ. ඒ සඳහා උපක්‍රමශීලී වෙන්න ඕන, විමර්ශනශීලී නුවණ තියෙන්න ඕන, දක්ෂ වෙන්න ඕන, අනලස වෙන්න ඕන නේ. ක්‍රියාකාරී වෙන්න ඕන, කම්මැලි නොවෙන්න ඕන. අයං උච්චති වියග්ගපච්ච උට්ඨාන සම්පදා. ඔක තමයි උට්ඨාන සම්පදා. එතකොට බුදුරජාන් වහන්සේගෙන් ඇහුවේ මොකද්ද ස්වාමීනි මේ ගැටලුව මොකද්ද මේ අපිට ditta dhamma sukha සම්පරාය සුඛ ditta dhamma sukha ගැන විතරයි මේ පළමුවෙන් කියන්නේ. මේ දැනට ඇති වෙලා තියෙන දුක්ඛය බැහැර කරගන්න එන්න මේ කාරණේ උපකාරී වෙනවා. එතකොට දැන් ඕක කිව්වම වියග්ගපජ්ජට සමහර විට බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ සමුදය. දුක්ඛය යට තේරිලා නැති. දුක්ඛය විස්තර කරන්න ඕනේ. එයා දුක්ඛය අරගෙන ආවේ. දුක්ඛය දැනට තියෙනවා. ආර්ථික ක්ෂේත්‍රයේ දුක්ඛය තියෙනවා. ඉතින් ඉදිරිපත් කරා මේකට සමුදය කියන්නේ. ඉතින් බුදුරජාණන් සමුදය දේශනා කරා. ඒක අදාළ ක්ෂේත්‍රයට අනුව තමයි සමුදය තියෙන්නේ. සමහරට මෙන්න මේක නැතිකම වෙන්න පුළුවන් කියලා කියනවා. මොකද්ද නැතිකම? දක්ඛෝ දක්ෂ නැතිකම. අනලසෝ අනලස් බව නැතිකම. ඒ කියන්නේ අලසකම වෙන්න පුළුවන්. తත්‍ර එම ක්ෂේත්‍රෙහිලා උපාය විමංශ දෙක නැතිකම වෙන්න පුළුවන්.
උපාය කියන්නේ ක්‍රමෝපායනේ. ක්‍රමෝපාය. විමර්ශ කියන්නේ විමර්ශන නුවණ, සොයා බලන ගතිය නැතිකම වෙන්න පුළුවන්. කාතුම් සංවිධාතුම් පෞද්ගලිකව තමන්ට කළ යුතු දේ තමන්ට කරන්න බැරි වෙන්න පුළුවන්. පිරිස එකතු කරගෙන කරන්න වැඩ කරන්න බැරි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. සංවිධාතුම්. ඉතින් ඔන්න හේතු පෙන්වන මේ පෙන්වන්නේ සමුදේ. දුක දැනට තියෙනවා. එයා ළඟ බුදුරජාණන් වහන්සේ සමුදේ පෙන්වනවා. නේ? ඒකයි තියෙන්නේ. ඉතින් ටිකක් පුළුල්ව දක්වනවා මේ ditta ධම්ම සුඛේ නැති වෙලා තියෙන්නේ ආර්ථිකේ පැත්තෙන් වෙන්න පුළුවන්. ඉතින් ආර්ථිකේ දුක ඇති වෙන්න හේතු මෙන්න මේවා කියලා පෙන්වනවා. ditta ධම්ම දුක්ඛේ ඇති වෙලා තියෙන ඒක නිසා වෙන්න පුළුවන්. සුඛේ නැති වෙලා තියෙන ඒක නිසා වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් පැත්තක් පෙන්වනවා. සමහර විට මේ ditta ධම්ම දුක්ඛය ඇති වෙලා තියෙන්නේ ආරක්ෂාව නැතිකම වෙන්න පුළුවන්. ආර්ථිකය දුක්ඛ tattweට ගිහිලා තියෙන්නේ ආරක්ෂාව නැති නිසා වෙන්න පුළුවන්. නිසා බුදුරජාණන් වහන්සේ එවැනි කාරණේකුත් පෙන්වනවා. ආරක්ක සම්පදාව නැති වෙලා තියෙන්න පුළුවන්. දීඝජාන. ඔබට මේ ආර්ථික දුක්ඛය ඇති වෙලා තියෙන්නේ ආරක්ක සම්පදාව නැති වෙලා තියෙනවා. මොකද්ද මේ ආරක්ෂාව? කවුරු වුණත් Taman උපයාස අපයාගත්ත දේ රැක බලා ගන්න එපා. ඒක නොකරනවා වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් මේ සමුදය. ආර්ථික ක්ෂේත්‍රයේ දුකට හේතුව. ඒක විස්තර කරන බුදුරජාණන් වහන්සේ ටිකක්. එයාට එයාගේ හිමද කියලා තෝරගන්න විස්තර. කතමාච ව්‍යග්ගපජ්ජ ආරක්ක සම්පදා. ව්‍යග්ගපජ්ජ මේ අනාරක්ෂිත බව. නැත්නම් ආරක්ෂිත තත්ත්වය මොකක්ද? මෙන්න මේ වයින් තමන්ගේ ධනය විනාශ වෙන්න පුළුවන්. තමන්ගේ ආර්ථිකය විනාශ වෙන්න පුළුවන් මෙන්න මේවා. ඉද ව්‍යග්ගපජ්ජ කුලපුත්තස්ස භෝගා හොಂತಿ යම් කෙනෙකුට භෝග තියෙන්න පුළුවන්. භෝග කියන්නේ මේ ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මේ පුද්ගල සම්බන්ධතා ඔය සේරම භෝග කියලා තම තනි වචනෙන් බුදුදහම කියන්නේ. ආර්ථික ශාස්ත්‍රයට අදාළ සියලුම දේවල් භෝග. ඉතින් ඒවා උපයාගෙන තින්න පුළුවන් අර උට්ටාන විරියාදිගතා බාහා බල පරිචිතා චේදාවක්කිතා ධම්මිකා ධම්මලද්දා භෝග නේ එහෙම තියෙන්න පුළුවන් කෙනෙකුට. තේ ආරක්කේන ගුත්තියා සම්පාදේති. ඒ අය ඒ තියෙන දේ ආරක්ෂාව සපය ගන්න ඕනේ. කින්ති මේ ඉමේ භෝගේ නේව රාජානෝ හරියුම්. සමහර වෙලාවට රාජසන්තක වෙන්න පුළුවන්. රාජ්‍යයට ඒ තමන් උපයාස අපයාගත්ත දේ රාජ්‍ය විසින් අත්පත් කරගන්න පුළුවන්. කොහොමද අත්පත් කරගන්නේ? ආණ්ඩුව පැනලා මිනිස්සුන්ගේ දේවල් ගන්නවද? ආණ්ඩුව මිනිස්සුන්ගේ දේවල් හොරගම් කරනවද? එහෙම නැහැ. මිනිස්සු කරන වැරදි නිසා රජය විසින් ඒවා අයිති කරගන්න. වැරදි වැඩ කෙරුවොත් දඩ ගන්නවා. දඩ වශයෙන් අය කරගන්න. නොඑක් විදිහට මිනිස්සු උපයාස අපයාගත්ත දේ රාජ්‍ය විසින් ගන්න. රාජානෝ හරියුම් කියලා කියන්නේ ඒකයි. රාජ්‍ය ධාර්මික රාජ්‍යයක් ඇතුළේ වුණත් රාජ්‍ය විසින් ධනය ගන්න. ගන්නේ බොහෝ වෙලාවට ධනයේ අයිතිකාරයාගේ වැරදි නිසා. රාජ්‍ය ගන්න. බොහෝ වෙලාවට දඩ වශයෙන් ගන්නවා. වැරදි වැඩ කරපුවාම දඩ ගන්නවා. එහෙම නැත්නම් පරිසරයට හානි කෙරුවොත් ඒ පරිසරය නැවත සංරක්ෂණය කරන්න රාජ්‍ය කරන්නේ ඒක කඩපු මිනිස්යාගේ ධනෙන් අය කරගන්න. පොදු දේපල විනාශ කෙරුවොත් එයා අධිකරණයට ගෙනිහිල්ලා එයාගේ පෞද්ගලික ධනෙ අවශ්‍ය භාරය වැය භාරය අය කරගන්නවා. ඒ එහෙම තමයි රාජ්‍ය විසින් ධනෙ ගන්න. එතකොට එහෙනම් වැරදි වැඩ කරනවා නම් නිතරම මේ දඩ වශයෙන් දඬුවම් වශයෙන් කඩා බිඳ දැමීම වශයෙන් පරිසර හානි කිරීම වශයෙන් මොකද වෙන්නේ? හම්බ කරපුවා රාජ්‍ය විසින් ගන්න. කාගේ වැරද්දද? රාජ්‍යයේ වැරද්දද? නැහැ. අන්න බලන්න දුකේ නැහැටි. ආර්ථික දුක්ඛේ නැහැටි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එන්නේ නේව රාජානෝ හරියුම් රාජ්‍ය විසින් ඔබේ ධනය ගන්නවා මෙන්න මේ විදිහට. ඒක නොගන්න තත්වයට ඔබ කටයුතු කරන්න ඕන. එහෙම ගන්නවා වෙනව ඇති.
දීගජාන සල්ලි හම්බ කරනවා වෙන්න පුළුවන්. හැබැයි අයථා මාර්ග වලින් පරිසරය විනාශ කිරීමෙන් ඔය වගේ දේවල් වලින් කරනකොටම රාජ්‍ය මොකද කරන්නේ? රාජ්‍ය ඒක කරපු පුද්ගලයාගේ ධනෙ දඩ වශයෙන්, දඬුවම් වශයෙන් අය කරගන්න. ඒක තමයි රාජා හරති කියන්නේ. එතකොට පුද්ගලයා දැනගන්න ඕන තමන්ගේ භෝගය රාජ්‍ය විසින් අත්පත් කර නොගන්නා තත්වයෙන් පවත්වාගෙන. නැත්නම් එතන දුක්ඛය ඇති වෙනවා. ඊළඟට කියන න චෝරා හරෙය්‍යෝ හොරු ගන්නවා කියලා. සාමාන්‍යයෙන් හොරු කියලා જાතියක් ලෝකේ ඉන්නවනේ. අනුන්ගේ දේ හොරකම් කරන අය. ඉතින් Taman දැනගන්න ඕන Tamanගේ තියෙන භෝග වස්තුව හොරුන්ට ගන්න ඉඩ නොදී කටයුතු කරනවා. මානව සම්පත් වේවා භෞතික සම්පත් වේවා. සම්පත් කියලානේ අපි වට කියන්නේ සිංහලේ. භෝග කියන එක. භෞතික සම්පත් හොරුන්ට අයිති කර නොගන්න කටයුතු කරනවා. එතකොට හොරුන් අයිති කරගත්තොත් ඒක Tamanට දුකක් නේ. ඊළඟට Tamanට තියෙන මානව සම්පත්. දැන් මානව සම්පත් එකතු කරගෙන තියෙන්නේ Tamanගේ ජීවිතේ යහතින් පවත්වාගෙන යන්න නිසානේ. මානව සම්පත් කියන්නේ මොනවද? Tamanගේ භාර්යාව, Tamanගේ ස්වාමි පුරුෂයා, Tamanගේ යාළු මිත්‍රයෝ, Tamanගේ වෘත්තීය සහකයෝ, නේ? Tamanගේ පාරිභෝගිකයෝ. ඒ තමයි භෝග, ඒ තමයි මානව සම්පත්. ඉතින් ඒවත් හොරු ගන්න ඉඩ තියෙනවා. ආර්ථික ක්ෂේත්‍රයේ වාණිජ්‍ය ක්ෂේත්‍රේ නම් ඕවා හරි ලස්සනයි. අර හොරකම් කරන හැටි එක මේ වෙළඳ ව්‍යාපාරයක කස්ටමර්ස්ලා අනිත් වෙළඳ ව්‍යාපාරයේ විසින් හොරකම් කරගන්න. චෝරා හරෙයියෝ. ඉස්සර නම් මේ බෝක්කෝඩේ ඉඳලා මාල කඩා ගන්න එහෙම නැත්තම් මේ කැලේ කොහේ හරි තැනක ඉඳලා මේ කරගන්න වැටපැනලා හොරකම් කරන වගේ වැඩනේ තියෙන්නේ. දැන් නූතන හොරු හරි අපිට පේනවා හරි ලස්සන ඒගොල්ලෝ ව්‍යාපාරික හොරු. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ලොකු ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේම හොරකම් කිරීම. සමහර ව්‍යාපාර තියෙනවා අපි දන්නවා ඒගොල්ලෝ කරන්නේ අහනෝ අරයාගේ දේ මං හොරකම් කරලා දෙන්නද ඔයාට අපිට මෙච්චර දෙන්න. මොකද්ද මේ හොරකම? එයාගේ කස්ටමර්ස්ලා කඩලා මෙච්චර ප්‍රමාණයක් අපි ඔයාට හරවලා දෙනවා. දැන් මේක කවුරුවත් කියන්නේ හොරකමක් කියලා. ඉතින් ඒකමයි ඒගොල්ලන්ගේ ව්‍යාපාරයත්. හොරකම් කිරීමමයි ව්‍යාපාරය. ඉතින් අර ව්‍යාපාරිකයත් කියනවා ඕ අපිට කස්ටමර්ස්ලා අඩුයි. ඒක නිසා අපේ ව්‍යාපාරය පොඩ්ඩක් පස්සට ගිහිල්ලා තියෙන්නේ. පුළුවන් ද අපිට කස්ටමර්ස්ලා ටිකක් හදාලා දෙන්න කියලා. අයියෝ ඕක මොකද්ද අපි හදලා දෙන්න. වෙනත් ව්‍යාපාරයක ඉල්ලුම්කරුවෝ පාරිභෝගිකයෝ කපටි උපක්‍රමයක් වංචනික වැඩක් යොදලා තවත් ව්‍යාපාරයක ඉල්ලුම්කරුවෝ කස්ටමර්ස්ලා බවට පරිවර්තනය කළා දෙනවා. ඕක තමයි හොරු හොරකම් කරනවා කියලා කියන්නේ. චෝරා හරෙයියෝ. එතකොට ආර්ථික ක්ෂේත්‍රයේ මිනිස්සු දැනගන්න ඕන හොරු ඉන්නවා. හොරකම් කරනවා. භාණ්ඩ විතරක් නෙවෙයි මානව සම්පත හොරකම් කරනවා. ස්කිල්ස් හොරකම් කරනවා. ටැක්ටික්ස් නැත්තම් ක්‍රමවේදයන් හොරකම් කරනවා. මැනේජ්මන්ට් එක හොරකම් කරනවා. ඒව තමයි දැන් අලුතෙන් හොරකම් කරන්නේ. සමහරව හොරකම් කරන්නේ මැනේජ්මන්ට් එක. සල්ලි නෙමෙයි දැන් හොරකම් කරන්නේ. සල්ලි හොරු වැඩි දැන් අඩුයි. දැන් පාරිභෝගිකයෝ හොරකම් කරනවා. ඉතින් දීගජානුට කියනවා ඔයා ඉතින් ඔයාගේ දුක්ඛය ඇති වෙලා තියෙන්නේ මේ හොරු ගැන ඔයා නොසලකා හැරලා වෙන්න පුළුවන්. චෝරා හරෙයියෝ. ඊළඟට අග්ගිඩහෙයියෝ. අග්ගිඩහෙයියෝ උදකම් වහෙයියෝ කියලා ඔය ස්වභාවික අනතුරු කියන. ස්වභාවික අනතුරු වෙන්න පුළුවන්. ගින්න සහ ජලය කියන ඒවායින් අපේ සම්පත් නාස්ති වෙනවා. පුදුම විදියට. අපේ සතු සම්පත් ගින්නෙන් නාස්ති වෙනවා. ජලයෙන් නාස්ති වෙනවා. සමහර වෙලාවට බිල්ඩින් එකක් විනාශ වෙන්නේ කෙටි කාලයකින් ජලය නිසා වෙන්න පුළුවන්. ඒවයි වතුර කාන්දු වීම. මේවා අර මේ විශාල බිල්ඩින් එක ඒක හරියට හදලා නැහැ නැත්නම් ඒකට වතුර කාන්දු වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අග්ගි කියන්නේ ගිනි එන්න පුළුවන්. දැන් මේ ඉලෙක්ට්‍රිසිටි වල විදුලියේ තියෙන ගැටලු අවභාවිතයන් අනිසි භාවිතයන් හෝ නිසි තතදී වයරින්
නොකිරීම නිසා වෙන්න පුළුවන්. ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා කියලා කියන්නේ. ඒක ඕවා මේ ගම් වතුරම වෙන්න ඕනේ නැහැ, සුනාමි වෙන්නම ඕනේ නැහැ. සුනාමි නැති තැන, ගම් වතුර නැති තැන ගින්නෙන් ජලයෙන් විනාශ වෙනවා. හැබැයි අපි ඒ තරම් විමර්ශන දැන් මෙතන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරා විමර්ශා උපාය කියලා දෙයක්. විමර්ශනශීලී වෙන්න ඕන උපාය කෞශල්‍යයේ තියෙනවා. ඉතින් ඒකකොට ඕක වළක්වන්න පුළුවන්. ඊළඟට කියන අප්පිය දායාදා හරියුම්. අප්පිය දායාදා. දායාද කියන්නේ උරුමකාරයෝ කියන එකයි. උරුමක්කාරයෝ. කවුද? බොහෝ වෙලාවට තමන්ගෙන් පස්සේ උරුමකාරයෝ අයිතිකාරයෝ නෙති. දායාද කියලා කියන්නේ. තමන්ගෙන් පස්සේ දූ දරුවෝ වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද දායාද නිසි කාලයේ පවරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසි කාල දායාද පැවරීමක් සාමාන්‍යයෙන් කරනවා. නමුත් මෙතන කියන්නේ අප්පිය දායාදා කියලා. අප්පියා දායාද. මේ උරුමකාරයෝ තරහ වුණොත් මේගොල්ලෝ අකාලේ මේවා පැහැර ගන්නවා කියලා කියන්නේ සමාජයට එහෙම් පිටින්ම නෙවෙයි. ටික මේ අයිති තමයි, ඒගොල්ලන්ට අයිති තමයි. නමුත් ඒවා අපිටත් මේවා අයිති කියලා ඒගොල්ලෝ කරන්නේ නාස්ති කරන්නේ. සමහර විට මේ අප්පිය දායාදකාරයා ඇතුලේ ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ඥාතියා, යාළුවා, වෘත්තීය සගයා, පාර්ට්නර් වෙන්න පුළුවන්, කොටස්කාරයා, කොටස් හිමියා වෙන්න පුළුවන්. එයා තරහ වුණොත් මොකද කරන්නේ? ඉතින් එයා කියන ඉතින් මටත් මේව අයිතියිනේ. ඇත්ත ඉතින් දායාදය තමයි එයා. නමුත් කරන්නේ හරියු. පැහැර ගැනීමක් කරන්නේ. එතකොටත් ඉතින් මේක විනාශ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා වියග්ගපච්ච ඔබ ඒව ගැන ඔය සමුදයනේ දේශනා කරන්න හේතුනේ. දුකට හේතු. දුක දැන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වියග්ගපච්ච. දීඝජානු. ඉතින් ඔයා සමුදය දැකලා තියෙනවද කියලා? හේතු දකින්න පුළුවන්ද ඔයාට? ඉතින් ඔහොම බුදුරජාණන් වහන්සේ මූලික දෙකක් උට්ටාන සම්පදා, ආරක සම්පදා, තව දෙකක් තියෙනවා කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. ඒවත් අපි පසුවට කතා කරමු. ඉතින් කාල වේලාවේ හැටියට අපි සූත්‍ර විග්‍රහය මෙතකින් අතර කරනවා. අපි ඉදිරි අවස්ථාවක මේ සූත්‍රයේ ඉදිරි කොටස සාකච්ඡා කරමු. එතකොට මම මේ අවධාරණය කරන්න යන්නේ මේ අපේ මාතෘකාව යථාභූත ඥාන දර්ශනං සුවිසුද්ධං කියන එක. මොකද මේ යථාභූතේ ඥාන දර්ශනය වෙනවා කියලා කියන්නේ ඇත්ත తත්වයේ තේරෙනවා කියලා කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. මේ පවතින తත්වයේ දුක්ඛ නම් දුක තේරෙන්න ඕනම ක්ෂේත්‍රයක. ඒක ආර්ථික ක්ෂේත්‍රයේ, දේශපාලන ක්ෂේත්‍රයේ, සමාජීය ක්ෂේත්‍රයේ, පාරිසරික ක්ෂේත්‍රයේ. එහෙම නැත්නම් අර මම වෙනත් විදියක කිව්වේ බුදුරජාණන් වහන්සේ කාය වේදනා චිත්ත ධම්ම කියන ඕන එකක් ඇතුලේ වෙන්න පුළුවන්. දුක තේරෙන්න. ඒකයි තියෙන්නේ. දුකට හේතුව දකින්න. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට නිරෝධයත් මාර්ගයත් දෙක වැටහෙනවා. ඒ නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධය. එම ගැටලුව දුරු කර ගැනීම. ඒ සඳහා ක්‍රමවේදයේ තේරෙනවා. ඉතින් ඔය ටික දකින්න එක තමයි ඇත්තටම යථාභූතං ඥාන දර්ශන. ඇතිතතු දැකීම කියලා කියන්නේ. ඒක නිසා චතුරාර්ය සත්‍ය දේශනා කිරීම බුදුවරු දේශනා කිරීමේදී ඒ පුද්ගලයාට අදාළ ක්ෂේත්‍රය තමයි තෝරගන්නේ. මොකද පුද්ගලයාගේ දුක තියෙන්නේ එම ක්ෂේත්‍රය ඇතුලේ. එහෙම නැතුව ආර්ථික ක්ෂේත්‍රයේ දුක තියෙන මනුස්සයාට දේශපාලන ක්ෂේත්‍රයේ සමුදය කිව්වොත් වැඩක් නැහැ. ආර්ථික ක්ෂේත්‍රයේ දුක තියෙන මනුස්සයාට ආර්ථික ක්ෂේත්‍රයේ දුකට හේතුව කියනවා. ඒකයි කරන්නේ. ඉතින් මේ විදිහට මේ කාරණේ පැහැදිලි කරන්න අපේ සත්පුරුෂෝ කල්යාණ මිත්‍රයෝ දැනගන්නවා. මෙතන අපේ ධම්සභාවේ ඉන්නේ නැත්තොත් සත්පුරුෂ සාදු ජන කල්යාණ මිත්‍ර පිරිසක්නේ අපි එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේලා මේ නින්නාන්සේලා ඇතුළු අපේ මේ ගිහි කල්යාණ මිත්‍රයෝ ඔක්කොම මං හිතනවා එහෙමයි. එතකොට අපේ ජීවිතයේදී උනත්
අපිට තියෙන ආර්ථික ක්ෂේත්‍රයේ දුකක් නම් ඒ ආර්ථික ක්ෂේත්‍රයේ දුකට සමුදය හේතුව දකින්න. එයින් මිදීමට මගත් හොයන්න. දේශපාලන ක්ෂේත්‍රයේ නම් සමාජීය අංශේ නම් පාරිසරික අංශේ නම් හිම ක්ෂේත්‍රයට අදාළ සමුදය හේතුව දකින්න අපි උත්සාහ කරනවා. ඒක තමයි යථා ස්වභාවයේ දකින්න යථා භූතඥාන දස්සනං සවිසුද්ධ. බුදු වෙනවා කියලා කියන්නේ අවබෝධ කරගන්නවා කියලා කියන්නේ දුකෙන් මිදෙනවා කියන්නේ නිවන් දකින්නවා කියලා කියන්නේ. මෙන්න මේ කාරණා. හොඳයි. මම බුද්ධ දේශනාවත් කිට්ටු කරගෙන මේ මාතෘකාව තව ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. අදට මම මගේ බුද්ධ දේශනාව ඇසුරෙන් කරන කරුණු පැහැදිලි කිරීම ඔතකින් නතර කරලා වෙනදා වගේ මම අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කතා බහ කරන දේවල් සමග කිසියම් ආකාරයක ගැටලු ආදී දේවල් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. ඒ වගේම ධම්සභාවට යමක් අර්ථවත් දෙයක් එකතු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව මෙතෙන් සිට සලසා ගන්න. හොඳයි. ඒ සඳහා කාලය මෙතෙන් සිට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් මහත්තයා. ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ වැඩි හරියක් විස්තර වෙන්නේ දීඝ ජනගේ පැත්තේ. මෙවැනි අවස්ථාවක් වුණාම කොහොමද ක්‍රියා කරන්නේ දුක අඩු කරගන්න කියන එක. ඔව්. අපි වෙන උදාහරණයක් ගත්තොත් විශේෂයෙන් මේ අද තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට නොයෙක් ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලැබලා ඒ වගේ හැකියාවන් දිනු කරලා බලාපොරොත්තු වෙනවා ඒ තුලින් ආර්ථික වශයෙන් දිනුවක් ලබන්න. හැබැයි බොහෝ දෙනෙකුට විශේෂයෙන් දුක්පත් රටවල ආයත මේකට අවස්ථාවක් නැහැ. එතකොට ඒගොල්ලෝ හුඟක් වෙලාවට දකින්නේ මේක දේශපාලනයේ වැරද්දක් එහෙම නැත්නම් සමාජයේ වැරද්දක් ආදී වශයෙන් කියන එක තමා තුළින් ඒක හරියට දකින්න නැතිකම මට හිතෙනවා ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒ වගේ ඉන්න කෙනෙකුට මේ බුදුදහමේ කියන විදිහට කොයි වගේද ඒ දුක නැති කරලා ඒ කියන්නේ තමා ඉගෙනගත්ත දේෙන් හරි කොයි විදිහක හරි එතනින් ගැලවෙන්න මොන වගේ උපදෙස්ක්ද බුදුදහමේ කියලා දෙන්නේ. ඕ දැන් ඒක හොඳ මතු කිරීමක් අපේ සාකච්ඡාවේ විශේෂ පැත්තක් මහත්ය මතු කළේ. දැන් එතෙන්දී ඇත්ත වශයෙන්ම పూర్ව සෝදානම් කරගත්ත පිළිතුරු බුදුදහමේ නැහැ. අපි බලන්නේ යාගේ ක්ෂේත්‍රය මොකක්ද කියලා. දැන් යා අපි හිතමු විරැකියාවෙන් තරුණ කෙනෙක්. විරැකියාවෙන් පෙළෙන යාට ආර්ථික ගැටලුවක් තියෙනවා, රස්සාවක් නැහැ මොකක් හරි කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා යා එක්ක සාකච්ඡාවක් කරන්න. යා මොනවද ඉගෙනගෙන තියෙන්නේ? ඉගෙනගෙන නැත්තම් එහෙනම් ඒක දුක. ඒක තමයි හේතුව. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා කිසියම් වෘත්තීය දෙයක් ඉගෙන ගන්න. ඒකට අපි හිතමු නෑ එයා කියන නෑ මම ඉගෙනගෙන තියෙන්නේ. මට මේ සර්ටිෆිකේට්ස් තියෙනවා, මට මේ ඩිප්ලෝමාස් තියෙනවා. ඒකට අපි හිතමු දැනුම විතරක් නෙවෙයි වෘත්තීය නිපුණතාවත් ලබාගෙන තියෙනවා කියලා. ඒකට එයාට යම්කිසි භෝගයක් තියෙනවා, නැත්නම් එයාට යම්කිසි උපයාගත්ත යම්කිසි ධනයක් තියෙනවා. දැනුමක් තියෙනවා, පුහුණුවක් තියෙනවා. නමුත් ඊට අදාළ වෘත්තියක් ආර්ථික මාර්ගයක් තාම ලැබිලා නැහැ කියලා සමහර විට. ඉතින් එතන මේ తත්‍ර විමර්ශා తත්‍ර උපායය මේ කියපු කාරණා බුදුරජාණන් වහන්සේ කියන ඔබ විමසා බැලුවද මේ ක්ෂේත්‍රවල තියනවා නේද ඔබේ වෘත්තියට ඔබේ දැනුමට සහ ඔබේ පළපුරුද්දට ගැළපෙන දේවල් මේ තියෙන ක්ෂේත්‍ර විමසලා බැලුවද? එහෙම ක්ෂේත්‍ර තියෙනවා නේ. එහෙම නැත්නම් తත්‍ර උපාය යම් ක්‍රමවේදයන් හොයලා බැලුවද ආදී වශයෙන් කියලා මේකට කල්තියා අපිට සකස් කරගත්ත දේවල් ඇත්තටම බුදුදහමෙන් දෙන්න නැහැ. මොකද හේතුව එහෙම දේවල් සූදානමක් නැහැ. හැබැයි తත්‍ර විමංශාය తත්‍ර උපායාය අලංකාතුම් අලං සංවිදාතුම් නේ ඊට පස්සේ සමහරට අලස වෙන්න පුළුවන්.
දක්ෂ නැති වෙන්න පුළුවන්. සමහරුන්ට සහතික තියෙනවා, වෘත්තීය පුහුණුවක් ලබාගෙන තියෙන නමුත් පුද්ගලයා අලසයි. කම්මැලි. ඒක යෙදෙන්න අකමැත්ත තියෙනවා. ওই වගේ නොඑක් දේවල් වෙන්න පුළුවන්. සමහරට යම් වැරදි දෘෂ්ටීන් වෙන්න පුළුවන්. සමහරු දක්ෂකම තියෙනවා. ඉතින් තමන්ගේ තත්වයට ගැලපෙන්නේ නැහැ මේ රස්සාව කියලා ඒ වගේ මේ නේද? ඒ වගේ දේවලුත් සමහර අය ඒතකොට දෘෂ්ටිමය ගැටලුනේ ඒවා නේ. මොකද තත්වයට ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් මේ දක්ෂකමත් ඔක්කොමත් තියෙන මට එහෙමයි හම්බෙලා තියෙන්නේ. ඒ වුණාට සායන්නස් අපේ තත්වයට ගැලපෙන්නේ නැහැ මේ රස්සාව. ඒ රස්සාවට අවශ්‍ය ඔක්කොම ක්වොලිෆිකේෂන් තියෙනවා. ඔක්කොම ක්වොලිෆයි වෙලා තියෙනවා. ඊට ඩිප්ලොමැට් වෙලා තියෙනවා. ඒ පිළිබඳව මේ වෘත්තීය නිපුණතාවක් තියෙන. ඉතින් ඊට පස්සේ පැත්තකට වෙලා ඉන්න අපේ තත්වයට හොඳ නැහැනේ මේ රස්සාව කරන්නේ. කියලා මම එක උදාහරණයක් කියන්න. මේ දැනට තියෙනවා මේ අපේ මේ සාමාන්‍යයෙන් හුඟක් ක්ෂේත්‍රවල තියෙනවා මේ ඇඟලුම් පිරිසිදු කිරීම. ඒ කියන්නේ රෙදි හොදනවා කියලා අපි සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියන්නේ. ඇඟලුම් ලොට් එකක් එනවා සමහර හොටෙල්ස් වල අර වගේ මේවා මේ මම දන්නවා මම ඉන්න ක්ෂේත්‍රයේ කොස්කොඩ සංචාරක ක්ෂේත්‍රයක් නේ විශාල හොටෙල් තියෙන ක්ෂේත්‍රයක්. ඒකට සංචාරක හොඳට ක්‍රියාත්මක වෙන කාලේ විශාල ඇඟලුම් කොටසක් එනවා ඒ ශෝස්ත්‍ර වල ඒවා පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තියෙනවා. එතකොට මට එක්කෙනෙක් හම්බ වුණා එයාට ඒ පිළිබඳ හොඳ එයා ඒ පිළිබඳව ඇත්තටම මේ දැනුම තියෙන දක්ෂතාව ඔක්කොම තියෙනවා. ඉතින් තියෙන පොඩි වැඩයි එයාට හරිම ලේසියෙන් විශාල ධනයක් උපයන්න පුළුවන්. මොකද මේ ළඟම තියෙනවා මේ හොටෙල් වල අය ගෙනල්ලා බාර දෙන්න සූදානම් අරගෙන යන්න සූදානම්. මෙයාට තියෙන මේ මැෂිනරිස් ටික හරියට මේ එස්ටැබ්ලිෂ් කරලා ඒක තුලින් මේ අර රෙදි හොදන ක්‍රියාවලිය කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මං අහුවේ ඇයි මෙච්චර දැනුම තියාගෙන ඒ වුණාට සාහිණාස අපිට ගැලපෙන්නේ නැහැනේ රෙදි හොදන්නේ. ඒකට එතන තියෙන්නේ මහා මිත්‍යා දෘෂ්ටියක්. ඉතින් වැරදි දෘෂ්ටියක් තියෙනවා. එම වෘත්තියේ එම කාර්යයට නැත්තම් එයා මං අහුවා මේක කරා එයා ඔක්කොම කිව්වා සාහිණාස දැන් මේවට තියෙන මේ මැෂින්ස් තියෙනවා කියලා. අපිට තියෙන්නේ මේ මැෂින්ස් ඔපරේට් කරන්න විතරයි ඒකටත් ගන්න පුළුවන් අදාළ ඒවා තියෙනවා. දැන් තියෙනවලු එහෙම විශාල මැෂින්ස් තියෙනවලු රෙදි සෝදන්නේ ඒවා මේවා කරන්න රෙදි වියලන්නේ. ඔක්කොටම තියෙනවලු. ඒක පොඩි ඉඩක ඒක එස්ටැබ්ලිෂ් කරගෙන ජල වතුර අරගෙන ඊට පස්සේ බැහැර කරන අපද්‍රව්‍ය බැහැර කරන ඒ සිස්ටම් එක හදාගන්න විතරයි තියෙන්නේ. මේ හොටෙල්ස් වලින් ඒව ඔක්කොම ගෙනල්ලා දෙනවා. ඒ රෙදි බෙඩ් ෂීට් ඇඳුම් අරව මේවා නොඑක් දේවල් මෙහාට තියෙන සෝදලා වියලලා තියන්න විතර අරගොල්ලෝ ඇවිල්ලා අරන් යනවා. අයන් කරන එක පවා ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒවට මැෂිනරිස් ඔක්කොම තියෙනවා. ඉතින් මං අහුවේ ඇයි කරන්නේ නැත්තේ? බෑනේ සාහිණාස රෙදි හොදන එක අපිට ගැලපෙන්නේ. ඉතින් දැන් එතෙන්දී අපේ කාර්යය මොකද්ද? ඔන්න කල්යාණ මිත්‍රයාගේ කාර්යය මොකද්ද? නේ? එතෙන්දී අපේ කාර්යය වෙන්න ඕනේ යාගේ අර මිත්‍යා දෘෂ්ටිය. අන්න සම්මා දිට්ඨිය ඇති කරන්න. සම්මා සංකල්ප ඇති කරන්න. එයා හිතියේ දක්ෂතාවක් තියෙන ඔක්කොම තියෙන හැකියාව තියෙන ඔක්කොම තියාගෙන කොහටද වැටිලා හිටියේ? මිත්‍යා දෘෂ්ටියට. මිත්‍යා සංකල්පයට නේ? එතකොට අපි දෙන්නේ ඒ වගේ තැනකදී මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිත්‍යා සංකල්පයෙන් අයින් කරන්න ඕන පොඩ්ඩක්. අයින් කරන්න අවශ්‍ය ධර්මමය සංවාදය ඇති කරන්න ඕන. මොකද්ද මේ රෙදි හොදනවා කියන එක පහත් ක්‍රියාවක් කියලා කවුද කියන්නේ? කොහොමද ඒක ආවේ? කොහොමද ඒක පහත් වෙන්නේ? අපි හැමෝම අපේ රෙදි හොදනවානේ. නේ? කිලුටු වෙච්ච දේ අපි හොදනවානේ. එතකොට මේ තව කෙනෙක්ගේ අතින් කිලුටු වෙන එක සෝදනයක පහත් ක්‍රියාවක් කියලා කවුද කියලා තියෙන්නේ? කවුද ඒක කොහොමද ඒක කියන්නේ? නේ? මේක ඒක තමයි කල්යාණ මිත්‍රත්වය. මම හිතන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා සංකල්ප අයින් කරන එක මිත්‍යා ආජීව මිත්‍යා වායාම මේ මිත්‍යා පැත්ත අයින් කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වන එක. මම හිතන්නේ ওই වගේ දේවල් තියෙනවා නූතන තරුණ අය පවා මේ ඒ වගේ මේ ඕනතරම් ආර්ථික වශයෙන් මේ Tamanට ගොඩ එන්න පුළුවන් ශේස්ත්‍ර තියෙනවා. Tamanට ඒ සරහ දැනුම තියෙනවා. සමාජ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඊට අදාළ සම්පත් තියෙනවා. නම සමහරට මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර කම්මැලිකම වෙන්න පුළුවන්. නැත්නම් අලං සංවිධාතුන් අලං කාතුන්
හැකියාව නැති වෙන්න පුළුවන්. එතකොට අපි කියන්න ඕන මේ ටික හදාගන්න. මේ ටික ඔයාලට හදාගන්න පුළුවන්. මේකයි වෙනස් කරගන්න ඕන. මෙතනයි වෙනස් වෙන්න ඕන තැන කියලා. ඉතින් මං හිතන්නේ යන්නේ එහෙම පැත්තක් නේද? අවශ්‍යමිනාස එතන ඇත්තටම ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ පුද්ගලයා තුළ මේවා දිහා බලන දෘෂ්ටියක් ස්වාමීනාස උත්තර කරා වගේමත් ඒකම ඒගොල්ලන්ට නිවැරදි අවබෝධ නිවැරදි උපදෙසක් දෙන්න සමහරලාට කෙනෙක් නැතිකමත් වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් නේ. ඔව් ඇත්තටම අර මේ අපි දකින්නේ ඕනම ක්ෂේත්‍රයක කල්යාණ මිත්‍රත්වය කියන එක. දැන් මේ කල්යාණ මිත්‍රතාව කියන එක ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය ඊළඟට දේශනා කරන්නේ ඒක ඇත්තටම. අපි මේක අද කතා කරේ නැහැ. දැන් කල්යාණ මිත්‍ර කිව්වම ඕනම ක්ෂේත්‍රයක කල්යාණ මිත්‍රයා. දැන් අපි මේ ආර්ථික ක්ෂේත්‍රයේ කල්යාණ මිත්‍රයා, දේශපාලන ක්ෂේත්‍රයේ කල්යාණ මිත්‍රයා, සමාජීය, පාරිසරික. දැන් හැම ක්ෂේත්‍රයකම කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ එම ක්ෂේත්‍රයේ දුක දුරු කිරීමට අවශ්‍ය අග පෙන්වන්න පුළුවන් කෙනා. ඒකට මහත්ය කියන විදිහට අන්න ඒකේ අඩුකම මං හිතන්නේ ඒ කියන්නේ හරි උපදේශය දෙන්න හරි මඟ පෙන්වීම කරන පුද්ගලයා නොමැති වීමනේ. ඒ වගේ දෙයක්. ඔව් එහෙම වෙන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි තේරුවන් සරණයි. තේරුවන් සරණයි. හොඳයි එහෙනම් අපිට පුළුවන් දහම් හමුව නිමා කරන්නට. අපිට අපි මේ සාකච්ඡා කරගෙන යන මාතෘකාව යථා භූතං ඥාන දර්ශන කියන මාතෘකාව ඔස්සේ අපි උත්සාහ කරන්නේ යථා ස්වභාවයේ ඇතිතතු වටහා ගැනීම. ඒ වටහා ගැනීම එහි බලාපොරොත්තු ඉලක්කය වන්නේ දුක්ඛ නිරෝධය, දුකින් මිදීම. ඒකට දුක්ඛ කියන එක බුදුරජාන් වහන්සේ හැම විටම එක් පැත්තකින් මහා පොදු සාධකයක් විදියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එහෙම දේශනා කරපුවාම අපිට ටිකක් තේරුම් ගන්න අමාරුයි. නමුත් කුඩා පොදු ගුණාකාර විදියටත් දේශනා කරලා තියෙනවා. මම මේ ගණිත භාෂාවෙන් කියන්නේ. ඒ කියන්නේ පොඩි පොඩියට කඩලා හැම ක්ෂේත්‍රයකම මේක පෙන්නලා තියෙනවා. ආර්ථික ක්ෂේත්‍රයේ දුක්ඛ සමුදය, නිරෝධ මාර්ග. දේශපාලන ක්ෂේත්‍රයේ දුක්ඛ සමුදය, නිරෝධ මාර්ග. ඒ වගේම සමහර විට සමාජීය ක්ෂේත්‍රයේ දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ මාර්ග. පාරිසරික ක්ෂේත්‍රයේ ආදී වශයෙන් කුඩා ක්ෂේත්‍ර තුලින් ගිහිල්ලා අන්තිමට මහා පොදු සාධකයේ හැටියට මේ දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා පෙන්නලා තියෙනවා. ඉතින් අපි ඕනම ක්ෂේත්‍රයකදී කතා කරාට යම් ක්ෂේත්‍රයක් අපි ඉස්සරහට අරගෙනනේ ඕනම දෙයක් කතා කරන්න වෙන්නේ අපිට. එහෙම ක්ෂේත්‍රයක් ඉස්සරහට නොගත්තොත් අපිට මේ චතුරාර්ය සත්‍ය අපේ ධර්ම විෂය කතා කරන්න අමාරුයි. ඉතින් අපි යම් විෂයක් ඉස්සරහට ගන්න. අරගෙන ඒක ඇතුලේ තමයි මේ චතුසත්‍ය වටහා ගන්න, අවබෝධ කරගන්න. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡා තුළින් අපි උත්සාහ කරන්නේ ඒ සඳහා. හොඳයි අපි අද සාකච්ඡාවට අපි ගත්තේ දීඝජානු සූත්‍රය, එහෙම නැත්නම් ප්‍රසිද්ධ වියග්ගපජ්ජ සූත්‍රය කියලා මේකට. මේවයි ගාක් ගැඹුරු කාරණා ඇත්තටම තියෙන්නේ. හැබැයි කුඩා පොදු ගුණාකාර විදිහට තමයි දේශනා වෙන්නේ. ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍ර වලට කඩලා හැම ක්ෂේත්‍රයකටම පොදුයි. නමුත් කුඩාවට වෙන් කරලා කඩලා එහෙම තමයි දේශනා කරලා තියෙන්නේ. ඔහොම වෙන් කරපුවාම සමහර අයට හිතෙනවා මේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය නෙමෙයි, මේ සල්ලි හම්බ කරන විදිහ, මේ දේශපාලනය කරන විදිහ, මේ පෞල් ජීවිතය ගත කරන විදිහ, මේ පරිසරය පිළිබඳ දේවල් කියලා හිතෙනවා. අර කුඩා පොදු ගුණාකාර විදියට ඉදිරිපත් කරනකොට නැත්තම් කුඩා ක්ෂේත්‍ර වලට කඩලා ඒ හැම ක්ෂේත්‍රයකම මේ පොදු සාධකයේ තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරනකොට සමහර අය වරදවා තේරුම් ගන්නවා මේ කියන්නේ චතුසත්‍ය නොවේ කියලා. නමුත් මේ හැම ක්ෂේත්‍රයකින්ම බුදුරජාණන් වහන්සේ උත්සාහ කරන්නේ චතුසත්‍ය දේශනා කරන්න තමයි. නමුත් උන්වහන්සේගේ සිටිතක් තියෙන මහා පොදු සාධකය කුඩා පොදු ගුණාකාර වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් අපි මේ සූත්‍ර තෝරගත්තේ ඒ නිසා. ඇයි මේ
විවිධ පුද්ගලයන්ට දේශනා කරපු විවිධ සූත්‍ර දේශනා කර මේකට සම්බන්ධ කරගන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ගත කර ওই ජීවිතේ අප්‍රමාණ දේශනා කරලා තියෙනවා. හැබැයි හැම එකක්ම අපි දකින්නේ කුඩා දේවල්. ඒ කියන්නේ ඒකෙන් මම අදහස් කරන්නේ ඒ පුද්ගලයාට සුවිශේෂ, ඒ අවස්ථාවට සුවිශේෂ දෙයක්. එහෙත් කුඩා නමුත් පොදු සාධකේ තමයි ඒ තුලින් ඉදිරිපත් කරන්නේ. පොදු ගුණාකාරය. එතන ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක නිසා ඉතින් අන්තිමට බලපුවම සියලු සමස්ත විශ්වය තුල පැතිරී තිබෙන මහා පොදු සාධකයේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ. ඉතින් මහා පොදු සාධකයේ එකවර තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ තථාගතවරු බුදුවරු කුඩා පොදු ගුණාකාර වලින් මේක ඉදිරිපත් කරනවා. ඒකයි ස්වභාවය. හොඳයි. අපි අද දහම් හමුවට වෙනත් අදහස් සුදාස් සාකච්ඡා නොමැති නිසා මේ පමණකින් අපි ඉදිරිපත් මේ දහම් හමුව නිමා කරනවා. ඉතින් අපි මේ කරන සාකච්ඡා සම්මන්ත්‍රණ පුළුවන් තරම් බෙදා හදාගමු. සමහර ඇත්තන්ට මේවා අහන්න අවස්ථාව නොලැබී යන්න පුළුවන්. එවැනි මාධ්‍ය නැති වෙන්න පුළුවන්. අවස්ථා නොමැති වෙන්න පුළුවන්. ඉතින් සමහර විට මේ ධම් සභාවට අපි මේ ලංකාවෙන් උදෑසන 5:30 ඉඳලා 7:30 වෙනකන් මේ කාර්ය කළාට සමහර රටවල් වල ඉන්න නැත්තන්ට මේ වෙලාවේ හොඳටම නිදි. මහරෑ 1-2 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරු තමන්ගේ වෘත්තියේ ඉදලා ඉන්න පුළුවන් මහ දවාලේ. එතකොට මේ සංසුම් මනසකින් මෙවැනි දහම් හමුවකට සහභාගී වෙන්න ඒ වගේ ඇත්තන්ට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ තමන්ගේ ඥාතීන් වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් විදිහට ඒ ඇත්තෝ විවේකයෙන් ඉන්න වෙලාවක, නිෂ්කලංකව ඉන්න වෙලාවක, සංසුන් ඉන්න අවස්ථාවක කරුණාවෙන් මෛත්‍රියෙන් මේ වගේ අපි මේ කතා බහ කරන දේවල් වලට කන යොමන්න අවස්ථාවක් සලසා දෙමු. ඒක තමයි ඉතින් කල්යාණ මිත්‍රත්වය. බුදුරජාණන් වහන්සේ වුණත් උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ සිටියේ ඉන්දියාවේ මධ්‍ය දේශයේ. ඉතින් ඒ උන්වහන්සේ වැඩ සිටියේ මධ්‍ය දේශයේ තුල හිටපු කීප දෙනෙකුට විතරයි උන්වහන්සේ එක්ක සජීවීව ඒකමන්තං නිසීදිත්වා එකත් පසක ඉඳගෙන උන්වහන්සේගෙන් බණ අහන්න ලැබුණේ බොහොම ටික දෙනා. නමුත් උන්වහන්සේගෙන් කල්යාණ මිත්‍රත්වයේ ඉගෙනගත්ත අනිත් අය බුද්ධ ශ්‍රාවකයෝ මේ කල්යාණ මිත්‍රත්වයේ විශ්වය පුරා ව්‍යාප්ත කළා. ඉතින් අපිත් මේ කල්යාණ මිත්‍රත්වයමයි මේ ව්‍යාප්ත කරන්නේ. ඒක නිසා පුළුවන් විදියට අනිත් ඇත්තන්ටත් බණ දහම් අහන්න ඒ කටයුතු වලට අවස්ථාව සලසමු. අපි මේ දහමෙන් කවර ක්ෂේත්‍රයක වුවත් දුක එම ක්ෂේත්‍රයේ දුකට හේතුව මිදීමේ මඟ හොයාගන්න. අන්තිමට අපිට පුළුවන් වෙනවා ඒ කුඩා පොදු ගුණාකාරය තුළින් මහා පොදු සාධකය අල්ලගන්න. සමස්ත ජීවිතයේ දුක්ඛය කුමක්ද? සමස්ත ජීවිතයේ දුකට හේතුව කුමක්ද? සමස්ත ජීවිතයේ දුකෙන් මිදීම කුමක්ද? ඒ සඳහා මඟ කුමක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. දැනටමත් ඒ අවබෝධ වෙච්ච ඇත්තෝ ඇති. ඉතින් තව ටිකක් මේ දහම් මගේ ධම් සභාවේ ධර්ම සාකච්ඡාවේ ධම්ම මණ්ඩපයේ ඉදිරියට යනකොට අපිට තවත් මේවා පැහැදිලි වෙයි. හොඳයි, ඒ තුලින් ගිහිල්ලා මේ ජීවිතයේදීම දුකට හේතුවක් දුකින් මිදීමත් මිදීමේ මඟක් කියන මේ චතු අරිය සත්‍ය අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියන උතුම් කාරුණික කල්යාණ මිත්‍ර ප්‍රාර්ථනාවෙන් අපි අද දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකේතං දුර්ලභේන නමයන්තං පසිතේ වටිතේ සාරිපුත්තා දිතේරාණං ආගතං
සීලේ දයාවන්තං බුද්ධ පුත්තං නමාමි. උදෝන්සේගේ දෙපා නමස්කාර කරන නමස්කාර වේවා. ඔබ වහන්සේගේ දෙපා නමස්කාර කරමි. තෙරුවන් සරණයි සුවපත් වේවා.